ඒ නාදමාලාව ඇහෙද්දී ඔබට දැනුණු හැඟීම කුමක්ද? ඒ හැඟීම ගැනයි අද අපි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. ඒ සුවයට යම් නමක් කියනවා නම් ඒ සුවය ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට වැඩම කර සිටිනවා අපේ රටේ කීර්තිමත් විද්වත් භික්ෂූන් වහන්සේ නමක්. පළමු වතාවටයි ටෙලිවිෂන් ඉස්කෝලේට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කර සිටින්නේ. මා නමස්කාර පූර්වකව පිළිගන්නට කැමති ශාස්ත්‍රපති පූජ්‍යපාද අග්‍රහැරේ කස්සප නායක ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් හැටියට විදුහල්පතිවරයෙක් හැටියට අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් හැටියට ක්‍රියා කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් සම්භාරයක් තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ලේඛක ස්වාමීන් වහන්සේ නමක් හැටියටත් ප්‍රකටයි. ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කරලා තියෙන විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනයට අදාළ ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කළ ගත්කතුවර ස්වාමීන් වහන්සේ නමක් හැටියටත් උන්වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේ ගුරුවරයෙක් හැටියට සහභාගී වෙනවා අපේ රටේ කීර්තිමත් මහාචාර්යවරයෙක්. මහාචාර්යවරුත් ඉස්කෝලේට ආපුවාම ගුරුවරු තමයි. ගෞරවණීය පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ගාමිණී හපුආරච්චි මහත්මයා ආයුබෝවන්. ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා දර්ශනපති පුෂ්පික අරවින්ද මහත්මයා. එතුමා හෝර්න ශ්‍රීපාල විද්‍යාලයේ සංගීත විෂය භාර ආචාර්යවරයා හැටියට ක්‍රියා කරනවා. මිනිස්යාට ඉතා සමීප වාද්‍ය භාණ්ඩයක් හැටියට අනාදිමත් කාලයක පටන් පැවතුණු බටනලාව නැත්තම් වස්දඬු රාවයත් එක්ක තමයි අද වැඩසටහනට ඔබ කදිම ආරම්භයක් ලබා දුන්නේ. අපි අහුවා ඒ නාදමාලාව ඇහෙනකොට දැනෙන සුවයට කියන නම මොකක්ද කියලා. අපි ඒක තෝරලා බේරලා ගමු ටික වෙලාවකින්. දැන් මනෝවිද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් ඉන්නවා. ජීව විද්‍යාව පිළිබඳ ගුරුවරයෙකුත් ඉන්නවා. අපේ සුපුරුදු ගුරුතුමා අපේ රටේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක මහත්මයා ආයුබෝවන්. හොඳයි. අපි කතා බහ ආරම්භ කරමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මා ධර්මානුකූල විවරණයක් බලාපොරොත්තු වෙනවා. අර දැනුණු සුවයට කියන නම මොකක්ද කියලා මා විමසා හිටියේ. ඔබ වහන්සේට දැනෙන ආකාරයට ඒක විග්‍රහ කරන්නේ අර්ථ විවරණය කරන්නේ කොහොමද? මෙම සංගීත භාණ්ඩය තුළින් අපිට ඇත්ත වශයෙන්ම අපේ සංස්කෘතියත් අපේ කලාවත් ඒ වගේම අපේ සංගීත භාණ්ඩ පිළිබඳව තිබෙනා වූ මේ හඳුනා ගැනීමත් අනුව බැලුවම් පස්සේ අපේ ගැමි රටක් හැටියට ගැමියන් තුළ නිරන්තරයෙන්ම අතේ භාවිතා කරපු සංගීත භාණ්ඩයක් හැටියට වස්දණ්ඩ එහෙම නැත්නම් වස්දඬු රාවය පවත්වන මේ බටනලාව අපි ඒකට කාලේ කියන්නේ බටනලාව කියලා. දැන් ඉතින් ඒක නොඑක් විදිහට කලාත්මක වශයෙන් උත් ඒ වගේම තාක්ෂණික වශයෙන් උත් දියුණු වෙල තත්වයටපත් වෙලා නමුත් පෞරාණික වශයෙන් ගත්තන් පස්සේ අපේ අතීත මුතුන් මිත්තෝ කලා සාගරයකට පිවිසියේ මෙන්න මේ කියන සංගීත භාණ්ඩය මුල් කරගෙන තමයි. මෙය අපේ ගම්වල එදා ජීවත් වෙච්ච තරුණ දරුවෝ එවැගේම වැඩිහිටියෝ මේ සියලු දෙනාටම පොදු යම්කිසි ගෙදරක කිසියම් ආකාරයක ප්‍රීතිමය උත්සවයක් එහෙම නැත්නම් සංගීතමය උත්සවයක් පවත්වනකොට එහි ප්‍රධාන සංගීත භාණ්ඩයක් හැටියට භාවිතා වෙච්ච එකක් තමයි මේ සංගීත භාණ්ඩය මේ නිකුත් වෙන මේ වස්තණ්ඩු රාවය. ඔය හඬ මේ වැඩසටහනේ ආරම්භයට යොදාගත්තේ ඕනෑම කලබලකාරී අවස්ථාවක අපිට බටනලාවක් වාදනය කරන හඬක් ඇහුනොත් මේ කලබලකාරී ගතිය සමනය වෙලා පුදුමාකාර නිවිච්ච සැනසිච්ච ගතියක් දැනෙනවා. ඒ ගතියට අපි කියන නම පහදා ගන්නට අපට වුණා. ඒකට අපි කියමු මානසික සුවය කියලා අපි දැනට කියමුකෝ. බෞද්ධ ධර්මානුකූලව සංගීතයේ රස විඳීම පිළිබඳව විවිධ අර්ථ විවරණ තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපට පෘථග්ජන පුද්ගලයෝ හැටියට සුවයක් දැනෙනවා. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුදුදහම එතනින් එහාට ගිය මානසික සුවයක් ගැන කතා කරනවා නේද? ඔව් ඒත් වශයෙන්ම අපේ බුදුහාමුදුරන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණ මානසික සුවයක් සලසා දෙන ධර්මයක්. මිනිසාගේ
කායික මානසික සුවයට ලබා දෙන ඉතාමත්ම වටිනා රසයක් තමයි ධර්ම රසය කියන්නේ. සබ්බං රසං ධම්ම රසං ජිනාති. සියලු රසයන්ට වඩා ධර්ම රසය තමයි මුල් වෙන්නේ, දිනන්නේ. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයත් ඒ අනුව බැලුවන් පස්සේ කලාව තුළින් කලාත්මක රසය තුළ අපි වින්දනයක් ලබලා මානසික සැනසෙල්ලක් ලබනවාසේම ධර්මය කියලා කියන්නේ සමස්ත බෞද්ධයා පමණක් නොවේ සමස්ත මානව වර්ගයාටම උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් හැටියට ඒ තුළින් සහනයක් ලබාගෙන ඒ සැනසිලි සුවය තුළ ලොකු වින්දනයක් ලබන්නට පුළුවන් ධර්මීය ආభాෂ කොටගෙන. ඒ අපේ හැම ලයිෆ් බොයි ෂැම්පූලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සහනය සැනසුම ගැනයි මානසික සුවය ගැනයි අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් විශේෂ පාඩමක් හැටියට අපි සංවිධානය කරලා තියෙන්නේ. මාතරපත් වුණා බුදුමග යලි සිහිගැන්වූ කොරෝනා. මේ පුංචි ග්‍රන්ථය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කොරෝනා කාලේ ලියපු පොතක්. පොත්පත් ගණනාවක් සම්පාදනය කළා බුදුමග යලි සිහිගැන්වූ කොරෝනා. මේකේ තියෙන දේවලුත් කියවලා බලන්න වටිනවා. හොඳයි. ආතතිය මානසික අවපීඩනය විෂාදය කියන හැඳින්වීම් වලින් හඳුන්වන දේවල් තියෙනවා. සමහරු හරියට තේරුම දන්නේ නැහැ මට පොඩ්ඩක් විෂාදය වගේ මට පොඩ්ඩක් ආතතිය වගේ මානසික අවපීඩනේ ස්ට්‍රෙස් කියලා ටිකක් බර කරලා අමාරු කියනවා. හැබැයි සමහරු හරියට තේරුම දන්නේ නැහැ. හැබැයි සුලභව භාවිතා වෙන යෙදුම් ටිකක්. කොරෝනා කාලේ මේ යෙදුම් ගැන අලුතින් හිතන්න සිද්ධ වුණාද කියලා මට විතක හිතෙනවා. මහාචාර්යතුමා ඔව් හසන්ත මහත්මයා මේ දැන් කොරෝනා කාලේ කියලා අවධාරණය කරානේ. දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය පැතිරෙනකොට බටහිර රටවල් ඒගොල්ලෝ පළවෙනි සතියේ ඉඳලම කරපු දෙයක් තමයි දැන් මේක අපි ජනප්‍රිය වචනේ ලොක්ඩවුන් කරලා ඇඳිරි නීතිය දාලා කට්ටියට ගෙවල් වලට වෙලා ඉන්න කිව්වනේ. ඒ ඉන්න කිව්ව එක කොරෝනා තත්ත්වයයි ගෙවල් වල රැඳිලා ඉන්න එකයි දෙක ගත්තාම කොහොමද මනසට බලපාන්නේ? ළමයින්ට බලපාන්නේ කොහොමද? හසන්තට මතක ඇති මේ ස්පාඤ්ඤේ මාස දෙකකට විතර පස්සේ ළමා මනෝවෛද්‍යවරු විශේෂ ඉල්ලීමක් කරා ළමයින්ට පැයකට එළියට එන්න දෙන්න කියලා. මොකද මේ වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ට විශේෂම ළමයින්ට මෙහෙම කාමරයක් ඇතුලේ ගෙයක් ඇතුලේ දොරවල් ජනේල් වහලා මේ ඉන්න එක විශාල මානසික අභියෝගයක්. එතකොට මේ රටවල් පළවෙනි සතියේ ඉඳලම සතිපතා ඒගොල්ලෝ පරීක්ෂණ කරා කොහොමද මනසට මේක බලපාන්නේ. ඉතින් දැන් ඔබතුමා ඔය කිව්ව දේවල් සහ තව ඒවට එකතු කරන්න පුළුවන්. බය විශාල වශයෙන් බය තිබුණා. එතකොට ළමයින්ගේ බය තිබුණා, ඔය කිව්ව විෂාදය තිබුණා, ආතතිය තිබුණා, දඟ තිබුණා, ප්‍රචණ්ඩත්වය තිබුණා, වැඩිහිටියන්ගේත් ප්‍රචණ්ඩත්වය තිබුණා. දැන් මේව ළමයි වැඩිහිටියන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණා. මේ විදිහට විශාල මානසික සෞඛ්‍යමය අභියෝගයක් ඇති වුණා මේ කොරෝනා කාලේ. අපි ලංකාවෙත් පොඩි සමීක්ෂණ ටිකක් කරලා බැලුවා වැඩි වෙනසක් නැහැ. අපි හිතුවේ පොඩි වෙනස්කම් ටිකක් තියෙයි කියලා. වැඩි වෙනසක් නැහැ. අර රටවල් වල තිබිච්ච ඒ තත්වයන්ම අපේ රටේ තියෙන බව පේනවා. ඒ සමීක්ෂණ වල යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් දල වශයෙන් ඒ තත්වයම තියෙනවා. එතකොට දැන් හසන්ත මහත්මයා කිව්වා වගේ දැන් මේ කොරෝනා අවදී අපේ ස්වාමින් වහන්සේ ලිව්ව මේ පොතත් පදනම් කරගෙන මේ කොරෝනා අවදියේ විශාල මානසික අභියෝගයක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම සෞඛ්‍යමය අභියෝගයක්. එතකොට අපි දැන් ලංකාව එක්තරා ප්‍රමාණයකට අපි කොරෝනා පාලනයකට යටත් කරගත්තා. හැබැයි මානසික සෞඛ්‍ය අභියෝගය තාම අවසාන නැහැ. විශේෂයෙන්ම හසන්ත මහත්මයා ළමයින්ගේ. සමහර ප්‍රතිඵල ක්ෂණික වෙනවා. සමහර ප්‍රතිඵල ක්ෂණික වෙන්නේ නැහැ. තැපෑලෙන් එන්නේ. තැපෑලෙන් එන්නේ. කල් ගිහිල්ලා එන මානසික ප්‍රතිඵල කොයි වගේද කියලා අපි ටිකක් හොයා බලන්න ලෝක ඉතිහාසයේ මේ
ආපදා වලින් පස්සේ ස්වභාවික ආපදා ව්‍යසන වලින් පස්සේ එන මානසික අභියෝග පිළිබඳ සමහරට හරියට කතා බහක් උනේ නැහැ. ඒව හැඟවිලා සමාජයේ තියෙනවා. ඒ ප්‍රතිඵල හිටි හැටි උඩට එනවා. ඒවට ප්‍රතිචාර දක්වන විදිහත් මහා බිහිසුණු අවස්ථා ලෝකෙන් වාර්තා වෙලා තියෙනවා. හින්දා බොහොම සංවේදී මාතෘකාවක් අප කතා කරන්නේ. පුෂ්පික අරවින්ද මහත්මයාට වඩා බටනලාව කතා කරනවා නම් මම හරි කැමතියි. හැබැයි ඔබ කතා කරන එකත් වටිනවා. ඔබ මේ විෂය හදාරපු කෙනෙක් මානසික සංගීත චිකිත්සාව පිළිබඳ හැදෑරීමක් කරලා තිනවා. ඔබේ වාද්‍ය භාණ්ඩ දෙකටත් කතා කරන්නට ඉඩ දෙමින් ඔබ කතා කළ යුතුයි. ඔව් මෙතනදී අර ඔබතුමත් කිව්වා වගේ මේ සංගීත ප්‍රතිකාරය කියන විෂය විශේෂයෙන්ම ලෝකේ අර ව්‍යසනකාරී අවස්ථා වලට මුහුණ දීලා ඒවට ගත්ත සාධනීය පිළිතුරු වශයෙන් ඉස්මතු වෙච්ච අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තාම දෙවන ලෝක යුද්ධයේ කාලෙන් පස්සේ ඔය 1940 ගණන් වලින් පස්සේ මිනිස්සුන්ට අර සමාජයේ තිබ්බ අර විසනකාරී ස්වභාවය නිසා ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මානසික සහනයක්. මොකද මිනිස්සු අර PTSD කියන පශ්චාත් ව්‍යසන ක්ලමතකාරී තත්වයට පත් වුණා. ඒතර මෙන්න මේ තත්වයට පත් වුණාට පස්සේ ඒක කාටත් පොදුයි. දැන් මේ කොරෝනා අවධියේත් තව ඉස්සරහට තමයි ඒකේ ප්‍රතිඵල බලන්න පුළුවන් වෙන්නේ. අපි තාම ඒ ගැන දන්නේ නැහැ. දැන් පශ්චාත් කොරෝනා අවධිය පිළිබඳ ඇත්තට මේ ලංකාවේ සමස්තයක් වශයෙන් ඒකට වගකිව යුතු පිරිස් සෞඛ්‍ය ශාස්ත්‍රය සහ මේ අධ්‍යාපන ශාස්ත්‍රය විශේෂයෙන් මනෝවිද්‍යා ශාස්ත්‍රය සහ ඒ අය පොඩ්ඩක් අවධානය යොමු යුතුයි විශේෂයෙන්. මොකද ගැටලු ඇති වුණාට පස්සේ විසඳුම් හොයනවාට වඩා ගැටලු අවම එන්න කලින් ඒ අවදානම දැකලා ඒ අවදානම විසඳ ගන්න පුළුවන් නම් හරි වැදගත්. දැන් අපි මේ සංගීත ප්‍රතිකාරය ලෝකෙට හඳුන්වලා දුන්නේ ඒ කියන්නේ මෑත ඉතිහාසය ගත්තාම ඕකයි. ඔය මේ දෙවන ලෝක යුද්ධ සමය නිසා ඇතිවෙච්ච ව්‍යසනකාරී තත්ත්වය නිසා. හැබැයි මේ සංගීත ප්‍රතිකාරය කියන පිළිබඳ අදහස නම් මේ අපේ මුල් ශිෂ්ටාචාරගත අවස්ථාවල දක්වාම කට්ටිය මේ ගැන උනන්දුවෙන් වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන අර හීලින් කියන එක සුවවිතාවය පිළිබඳ වැදගත්කම මේ පයිතගරස් වගේ දාර්ශනිකයෝ පවා පෙන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔය ප්ලේටෝගේ අධ්‍යාපනික දර්ශනයේ මේ මිනිසාගේ මානසික මනෝභාවයන් සන්තරපණය කරන්න සහ මිනිස්සුන්ගේ පරිකල්පන ශක්තිය ඉතා හොඳ මට්ටමකට ගන්න පුළුවන් සාධනීය සුදුමක් වශයෙන් තමයි මේ සංගීතය ඒ අධ්‍යාපන කන්සෙප්ට් එකට දාලා තියෙන්නේ. යා දාර්ශනිකයෙක් වගේ මේ අධ්‍යාපනඥයෙක්. එතකොට දැන් ආතතිය කියන කතාව කතා වුණා. විෂාදය කියන එක කතා වුණා. අපි කතා වුණාට දැන් මෙතන මේ ගැන හරිය නිර්වචනයක් මොකක්ද කියන එක මිනිස්සු නොදැනුවත්ව කතා වුණා කියලා කියනවා. ඇත්තටම අපි තේරුම් ගන්න ආකාරයට මිනිස්සුන්ට ජීවිතේ ලැබෙන ප්‍රශ්න සඳහා ඒකට දක්වන ප්‍රතිචාරය ඒ ප්‍රශ්න හමුවේ අපි කනස්සල්ලටපත් වෙනවා. ඒක මානසික විඩාව කියලා අපි කියමුකෝ. මෙන්න මේකට අපි ආතතිය කියලා කියනවා. එතකොට ඒක ආතතිය වගේම මේකේ අනිත් පැත්ත තමයි පෞරුෂය. පෞරුෂය කියලා කියන්නේ අපිට ලැබෙන ප්‍රතිචාර වලට අපි දක්වන සුව ප්‍රතිචාරය කියන්නේ අපිට තියෙන මේ උත්තේජ බාහිර උත්තේජ වලට අපි දෙන සුව ප්‍රතිචාරය තමයි පෞරුෂය කියලා කියන්නේ. එතකොට මේකේ අනිත් පැත්ත තමයි ඇන්සයිටි කියන කාංසා තත්ත්වය. ඒ බාහිර උත්තේජ සඳහා අපි හොඳ ප්‍රතිචාරයක් දෙන්න අපහසු නම් අපි දෙන්න ඍණ ප්‍රතිචාරයක් නම් මෙන්න මේකට අපි කියනවා ඇන්සයිටි කියලා. ඉතින් අපි මේ සංගීතය පාවිච්චි කරන අපි මොකද්ද කරන්නේ? මිනිස්සුන්ගේ අර කායික පැත්ත වගේම මානසික සෞඛ්‍යය ඊටාම හොඳ තත්ත්වයකට ගෙන්න උත්සාහ කිරීම තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. සැනසීම සඳහා සුවය සඳහා බලන්න කොයි තරම් මාර්ග තියෙනවද කියලා. එළියට බැස්සොත් සෝබාදහම පරිසරයේ තියෙනවා. හැම තැනම නැති වුණාට අපිට හොයාගන්න පුළුවන්. ඇලදොල ගංගා තියෙනවා, ගස්වැල් තියෙනවා, සුවයක් දැනෙන තැන් ඕන තරම් තියෙනවා. ඉතින් සංගීතයේ තියෙනවා, චිත්‍රකලාව තියෙනවා, නර්තනයේ සෞන්දර්යය තියෙනවා. ඉතින් ඊට එහා ගැඹුරකට යනවා නම් සදාකාලික සැනසීම සඳහා ධර්මයේ තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. මේ ඔක්කොම තියාගෙන අපි යන්නේ මොනව පස්සේද කියලා විටක මට හිතෙනවා. මේ සැනසීම සුවය කියලා හිතාගෙන ආතතිය නැති කරගන්න සමහර මත්ද්‍රව්‍ය වගේ දේවල් හොයාගෙන යන අය ඉන්නවා. අපි පොඩ්ඩක් ඔය වාද්‍ය භාණ්ඩත් තියෙන එකේ නිදසුනකින් පෙන්වන්න පුළුවන් නම් වටිනවා මානසික සුවය ඇති කරන්නේ කොහොමද, ඒක බලපාන්නේ කොහොමද කියලා පොඩ්ඩක් වාදනය කරලා පෙන්නනොත් වටිනවා නේද? ඔව් දැන්
ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. එක අය විවිධ සමාජ සංස්ථාවල මිනිස්සුන් විවිධ නාදරටා සිත්තන් උස්සේ තමයි ඒගොල්ලන්ගේ මානසික සුවයත් සකස් කරගන්නේ. විශේෂයෙන් දැන් අපි හුරු වෙලා තියෙනවා අපේ පෙරදිග නාද රටාවලින් අපි සුවතාවය ලබා ගන්න. අපි කලින් ආරම්භෙත් වාදනය කළා එහෙම නාද රටාවක්. දැන් වෙන නාද රටාවලට ආසය වැඩි ඒගොල්ලෝ සුවතාවය හදාගන්න ඒගොල්ලෝ රිලැක්ස් වෙන්නේ ඒගොල්ලන්ට අනන්‍ය වෙච්ච ඒගොල්ලන්ට ඇහිලා පුරුදු සංස්කෘතික නාද ප්‍රවාහයන් වෙන්න පුළුවන්. අපි දැන් ගිටාර් එක භාවිතා කරලත් ඒ වගේ චූටි ඔබතුමායි කී ආකාරයට අපි වාදනයක් කරලා බලමු. මානසික සුවයක්සේ දැනෙනදී තව කෙනෙකු කලබලයක පත් කරන්නත් ඉඩ තියෙනවා නේද? අර ඔබ සඳහන් කළා ඒක එක එක සංස්කෘතීන් අනුව හැඩගැහිලා තියෙන රටාව අනුව වෙනස් වෙන්න පුළුවන්. එක රටක මානසික සුවයසේ දැනෙනදී අපිට මහා කලබලයක්සේ දැනෙන්නත් ඉඩ තියෙනවා. අපි කලබලයට පත් කරලා පැනල් දුවන්ට ඉඩ තියෙනවා. වෙන්න පුළුවන්. සංගීතය කියලා කියන්නේ දැන් ඒකනේ විශ්ව භාෂාවක් කියන්නේ මේක ඇත්තට මානවහිතවාදී කියලා ගත්තාම මිනිස්සුන්ට ඕන සංගීත ප්‍රවාහයකින් සැනසෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් දුක ගැන කියවෙන ගීතයක් ඇහුවාම දුකෙන් ඉන්න කෙනෙකුට සුදුසු නොවෙන්න පුළුවන්. සමහරවිට ඒ ගීතේ ශාස්ත්‍රීය ගීතයක් වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී වැදගත් කාරණා අපි ඒක අවස්ථාවට උණු තෝරගන්න ඕනේ. කලාකරුවාට අදාළ කාරණාවක් නෙමෙයි මේකෙන් අපි නිර්මාණය කරන්නේ. දුක පිළිබඳ සංකල්පය මේකෙන් මම මානසික සුවයට මම මේක හදන්නේ. නමුත් එයා නිර්මාණය කරන එයාගේ මනෝභාවය පාඨකයෝ අපි මේක අහන පිරිස සහෘදයන් දැනගන්න ඕන හොඳ තෝරා ගැනීමක් තමන්ගේ ජීවිතයට සංගීතය පිළිබඳව තියාගන්න. ඒකට ඒක අදාළ වෙන්නේ නැහැ මොන සංගීත ප්‍රවාහයක්ද කියලා. ලෝකයේ අද මල්ටි ස්ටයිලිසම් කියලා ක්‍රමයක් තමයි හසන්ත මහත්මයා තියෙන්නේ. ඉතින් මේ මල්ටි ස්ටයිලිසම් කිව්වහම එක තැනකට සීමා වෙන්නේ නැහැ. ඒතර ලෝකයේ විවිධ සංගීත ප්‍රවාහයන් තියෙනවා. ඒතර ලෝකයේ විවිධ ස්ටයිල් තියෙනවා, සංගීත ශෛලීන් තියෙනවා. මේ හැම එකම තියෙන මිනිස්සු සඳහා. ඉතින් මිනිස්සු මේක හොඳට තමන්ට ගැළපෙන ආකාරයට වඩා තමන්ට උචිත ඖචිත්‍යයෙන් තෝරා ගැනීම මෙතනදී බුද්ධිමත් වෙන්න ඕනේ. හොඳයි. මනෝවිද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන මහාචාර්යවරයෙකුත් ඉන්නවනේ. අපි ඒ ගැනත් එතුමාගෙන තහලා බලමු. ජීවිතය සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ටෙලිවිෂන් ඉස්කෝලේ කියලා මා කිව්වා. පාඩම් පොතේ තියෙන මානසික සුවය ගැන ජීවිද්‍යා විෂය නිර්දේශයේ විෂය ධාරාවට අදාළව මානසික රෝග ගැන දරුවන්ට ඉගෙන ගන්න තියෙන උසස් පෙළ ශිෂ්‍යයන්ට එහෙම නේද තිස්ස ජන්නායක ගුරුතුමා? දැන් මේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ අමුතුම විදිහේ ඉස්කෝලයක්නේ. දැන් මේකෙදී ගුරුවරු විදිහට එනවා වගේම මෙතනත් ගුරුවරු සහ ගෝලයොත් ඉන්නවා. අපේ ගාමිණී හපුආරච්චි මහාචාර්යතුමා මගේ ගුරුවරයා සයිකොලොජි ඉගෙන ගන්න කාලේ සයිකොලොජි ඩිප්ලෝමා එක ඉගෙන ගත්ත කාලේ දැන් තමයි දැනගත්තේ එතුමා මේ වැඩසටහනට එනවා කියලත්. ගුරුවරු ශිෂ්‍යයෝත් ආපහු මේකෙදී එකට හම්බ වෙනවා. අමුතු විදිහේ ඉස්කෝලයක්. ඉතින් මේ මම කතා කරන්න ගියේ මේ ඔබ අර මුලදී ඇහුවා මේ අර
බටනලාවේ නාදය ඇහෙනකොට මොකක්ද දැනුනේ කියලා මම එතනින් පටන් ගන්නම් මේ මිනිස්සු මේ ලෝකේ මොනවද හොයන්නේ කියන එක. අපි මේ වැඩසටහන කරන්නේ ඇයි? අපි ඉගෙන ගන්නේ ඇයි? අපි රැකියාවක් කරන්නේ ඇයි? අපි උසස් වීම් වලට යන්නේ ඇයි? කියලා අවසාන වශයෙන් ගත්තාම අපි මොකටද මේවා කරන්න කියලා ගත්තොත් මිනිසා විසින් හොයන දෙයක් තියෙනවා මෙන්න මේක. මේ සතුට කියන එක හොයනවා මිනිස්සු. මේක ලැබෙනවාද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. හැබැයි අපි සතුට කියන එක හොයනවා. ඊළඟට අනිත් එක තමයි අපි නිදහස හොයනවා. නිදහස කියන එක. නිදහසේ ජීවත් වෙන්න. ඉතින් ගොඩාක් අය කැමති සතුටින් නිදහසේ ජීවත් වෙන්න. ඒ සතුටින් නිදහසේ ජීවත් වෙන්න තමයි බොහෝ දේවල් කරන්නේ. ඒ වුණාට අවසානයේදී අපි ඒ කරන දේවල් හේතු කොටගෙනම ඒ සතුට සහ නිදහස අපිට නොලැබී යන ස්වභාවයක් තමයි මිනිසුන්ගේ ජීවිතේ දිහා බලපුවාම තේරෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සමහර අවස්ථාවකදී හිතනවා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගත්තාම විශාල ධනවත්කමක් ගොඩනගා ගත්තාම අපිට සතුටින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අනාගතයේදී කියලා. නමුත් සමහර විට සමහර කෙනෙකුට ඒ ගොඩනගාගත්ත විශාල ධනස්කන්ධයම ඔහුගේ සතුට සහ නිදහස නැති වෙලා යන්නත් හේතු වෙන්න පුළුවන්. සමහර විට අපි දැකලා තියෙනවා ඒ තරම් සතුටින් නැති මිනිස්සු මේ මහා විශාල වශයෙන් ධනයක් රැස් කරගත්තේ නැති මිනිස්සු සතුටින් සහ නිදහසේ ජීවත් වෙනවා දකින්න පුළුවන්. අර ඔබට මතක් වෙනවා ඇති අර එක කතාවක කියවෙන්නේ රජතුමා සතුටින්ම ඉන්න මිනිස්සයාගේ ෂර්ට් එක හොයාගෙන ඉන්න කිව්වයි කියලා මේ ඇමතිවරුන්ට. ඉතින් හැම තැනම හොයලා මේ එතකොට සතුටින්ම ඉන්න මිනිස්සයා කියලා හිතුවේ සිටු මාලිගාවට ගිහිල්ලා බැලුවා. සිටුවරයාත් එක්ක කතා කළා. එයා සතුටින්ද ඉන්නේ කියලා අහපුවාම එයා කිව්වේ මොන සතුටක්ද මට මේ රෑ එළි වෙනකන් නිින්ද යන්නේ නැහැ. කොයි වෙලාවෙ හොරු මේක බිඳීද දන්නේ නැහැ. මේ සල්ලි ටික ගිනියයිද දන්නේ නැහැ. මම මරුණන් පස්සේ මේ ටිකට මොකද කරන්නේ? බලපුවාම එකතු කළයි කියලා සතුට නැහැ. ඉතින් ඔහොම ගොඩාක් දුර ගියාට පස්සේ මට ඔක්කොම විස්තර කියන්න විදිහක් නැහැ. අවසානයේ හම්බ වෙනවා නිකන් යාචකයෙක් වගේ මිනිස්සෙක්. එයා මේට කෑම එකක් හම්බ වෙලා මේක දිග අරගෙන කන්න ලෑස්ති වෙනකොට ගිහිල්ලා ඇහුවා මේ මොකද මේ රජවාසල නිලධාරීන්ට හම්බ වෙන හැම එක්කෙනාම ඉස්සෙල්ලා කිව්වේ සතුටින් නෙමෙයි ඉන්නේ කියලා. මේ මිනිස්සයාගෙන් අහපුවාම කිව්වා මම නම් කවුද සතුටින් ඉන්නේ කියලා. අන්න එහෙනම් මිනිහා අල්ලගත්තා දීපන් උඹේ ෂර්ට් එක අපේ රජතුමාට ගිනින් දෙන්න කියලා. ඒ පාර මේ මිනිස්සයා කිව්වා මං ගාව ෂර්ට් එකක් නැහැ කියලා. ඒ කියන්නේ ෂර්ට් එකකුත් නැතුව පහළ කොටසට විතරයි ඇඳගෙන හිටියේ. ෂර්ට් එකකුත් නැතුව සමහරට මේ මිනිස්සයා බොහොම සතුටින් සහ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. එතකොට අපි මේ යන ගමනේදී අපි මේ සතුට සහ නිදහස හොයාගෙන යන ගමනේදී සමහර විට අපි මේ මෙහෙම කරන අවස්ථා දකින්න ලැබෙනවා. අපිට අර ඉස්සරහා නැත්නම් අනාගතයේදී අන්නර හරිය සතුට ඇති කියලා හිතා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe උසස් පෙළ කරන දූල පුතාලා හිතනවා මේ A3ක් අරගෙන විශ්වවිද්‍යාලයට තේරිලා මෙඩිකල් ෆැකල්ටියට යආගන්න පුළුවන් වුණොත් සතුටින් ඉන්න පුළුවන්. ඒ හින්දා කට්ට කාගෙන දුක් විඳගෙන මැරිගෙන පාඩම් කරනවා. එතෙන්ට ගියාම සතුටින් ඉන්නවා කියලා. නමුත් මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න සමහර ළමයි 3rd year එකේ 4th year එකේ එහෙම අපිට පේනවා සියදි විනාසා ගන්නවා. එතකොට අපි බලනවා ඒ මොකද කියලා. බලපුවාම ඒගොල්ලෝ බොහෝ වෙලාවට ඉන්නේ සතුටින් නෙමෙයි. අපි A level වයසේ ඉඳගෙන මේ මෙඩිකල් ෆැකල්ටි නැත්නම් වෛද්‍ය විද්‍යාලයේ 3 වෙනි වසරේ වගේ ඉන්න ළමෙක්ගෙන් අපි ඇහුවොත් එහෙම මම A level කියලා හිතලා අනේ ඕගොල්ලෝ නම් හරි සන්තෝෂයෙන් ඇතිනේ නේද? ඕගොල්ලන් A level පාස් වුණානේ දැන් කිසි ගැටලුවක් නැහැනේ කියලා. ගුටි කණ්ඩ වෙනවා සමහර වෙලාවට. ඒගොල්ලෝ වෛද්‍යවරයෙක් වුණාම සතුටින් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට ඒ අවශ්‍ය තැනට ගියාම අපිට සතුට පේන්නේ තව එහායින්. එතෙන්ට ගියාම තව එහායින් පේන්නේ. එතකොට අපි මේ මොහොතේ සතුටින් ඉන්න එක පැත්තක තියලා මේ මොහොතේ දුක් විඳින්මින් කට්ටකාමින් ඉන්නවා අනාගතයේ උදා වෙන සතුට හොයාගෙන. මෙන්න මේක තමයි අපිට ඇත්තටම ප්‍රධාන වශයෙන් මේ මානසික පීඩාකාරී තත්වයට ඇති වෙන්න බලපාලා තියෙන්නේ. දැන් ඔය මෙතන පාවිච්චි කරපු වචන වලින් සමහර ඒවා මම නිකන් මෙහෙම ලියන්නම් මේවා එකින් එක විග්‍රහ කරගන්න ඕනේ. මම හිතන්නේ අපේ මහාචාර්යතුමා ඒ ටික ගැන කතා කරයි. ඒ තමයි මේ මානසික ආතතිය.
මානසික ආතතිය කියන එක ටෙන්ෂන් කියන එක. ඊට පස්සේ තව තියෙනවා අපි කතා කරන වචනයක් ඒ තමයි අර ස්ට්‍රෙස් කියන එක. ඒකට මේ ආතතිය කියන වචනේ සමහර අය පාවිච්චි කරනවා. නමුත් ඇත්තටම මේක අර නියම වචනය ක්ලමතය කියන එක. ඊට පස්සේ තියෙනවා අර මෙතුමා කිව්ව කාංසා තත්වය. ඊට පස්සේ තව ටිකක් එහාට ගියාම තියෙනවා ටිකක් බරපතල තත්වයක් විෂාදය කියන තත්වය. ඔන්න වගේ එක එක තත්වයන් නැති වෙනවා. මේවා මේ අපිට ඔක්කොම එක වගේ පෙනුනට මේවය අඩු වැඩි වශයෙන් දැනෙන පීඩාවේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වගේම තව තියෙනවා බිහින්නෝන්මාදය. ඒතර මේ බිහින්නෝන්මාදය වගේ ඒවා මේ විෂාදය වගේ ඒවා අය ස්වභාවය සහ ඒක ජීව විද්‍යාත්මකව කුමන හේතුවක් නිසාද ඇති වෙන්නේ කියන එක පිළිබඳව දාලා තියෙනවා මේ උසස් පෙළ මට්ටමේදී ළමයින්ට අධ්‍යයනය කරන්න. එතකොට ඇත්තටම මේකේ මෙහෙම දෙයක් තියෙනවා. මම අර ඉස්සෙල්ලත් මේ වචනේ කිව්වා කය සහ මනස. මේ දෙක. කය කියන එක නම් අපිට අතගාලා බලන්න පුළුවන් අතට අහු වෙන දෙයක්. හැබැයි මනස කියලා තියෙන එකක් අපිට තියෙනවා. මට මනසක් තියෙනවා, මට හිත කියලා එකක් තියෙනවා, මගේ සිතුවිලි ඇති වෙනවා, මට තරහ හිතෙනවා, මට සතුට ඇති වෙනවා. ඒතර මට තේරෙනවා මගේ මනසක් තියෙන බව. හැබැයි තියෙන තැන කොහෙද කියලා මෙහෙම අල්ලලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබ දන්නවා මනස වෙනස් වුණොත් මේ කයේ ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙනවා. සමහර වෙලාවට දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, කොලෙස්ටරෝල් තැන්පත් වීම, ඒ වගේ කායික රෝගවලට මේ මනස හේතු වෙනවා. ඒ වගේ මේකේ අනිත් පැත්තේ කායිකව ඇතිවන වෙනස් වීම මනස ලෙඩ කරන්නත් හේතු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ අක්මාවේ ක්‍රියාකාරීත්වය හරියට උනේ නැත්තම්, ඒ කියන්නේ දැන් අපි කනවනේ විවිධ කෑම බීම, මේ වර්තමානයේ කන කෑම බීම වල හරියට විෂසහිත සංයෝග තියෙනවා. ඕකෙන් ගන්න ඔක්කොම විෂසහිත සංයෝග ටික ගේන්නේ අක්මාවට. ගෙනල්ලා ඩීටොක්සිෆිකේෂන් නැත්තම් විෂ හරණය කරනවා. අක්මාව හරියට විෂ හරණය කළේ නැත්තම් රුධිර ධාවනයේට ඒ විෂ වර්ග ඇවිල්ලා ඒකෙන් හෘදයට ගිහිල්ලා ඊට පස්සේ මොළයට ආදී මුළු ඇඟ හැමතැනම ගියායින් පස්සේ විශේෂයෙන් මොළයට ගියාම එතකොට ඒ කයේ සිදුවන වෙනස් වීම නිසා මනසට ඒක බලපාන්න පුළුවන්. අනිත් පැත්තට කය හොඳට තියෙද්දිත් මානසික තත්ත්ව මෙතන දානම් මෙහෙම මේ වගේ ඇතිවන ගැටලු නිසා මනසට අද දෙන ගැටලු නිසා මනස රෝගී තත්වයකට පත්වීම හේතු කොටගෙන කායික රෝගී තත්වයකට පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ සෞඛ්‍ය ගැන කතා කරනකොට කායික සෞඛ්‍යයයි මානසික සෞඛ්‍යයයි දෙකම අරගෙන දෙකම බැලන්ස් කරගන්න පුළුවන් නම් තමයි අපිට ජීවිතේ සතුටින් සහ නිදහසේ ඉන්න පුළුවන් වෙන්නේ. සතුට තියෙන්නේ එතන ඒ දෙක කොයිතරම් දුරට සමතුලිත කරගත්තද කියන එක. මම හිතනවා ලෝකෙ මිනිස්සු ඒකට විවිධ ක්‍රම හොයාගන්නවා. මල් වගා කරනවා, එතකොට කෘෂිකාර්මික කටයුතු කරනවා, එතකොට සංගීතය යොදා ගන්නවා. අපි ඒවට කියනවා තෙරපි. එහෙම නැත්නම් චිකිත්සක ක්‍රම, විවිධාකාරයේ චිකිත්සක ක්‍රම අනුගමනය කරලා අපිට මේක පාලනය කරන්න පුළුවන්. පාලනය කරගන්න ක්‍රමයක් හොයාගෙන ඒක යොදා ගැනීමත් ඉගෙන ගන්න ඕනි පාඩමක්. ඔබ කය සහ මනස අතර ඇති සබඳියාව ගැන කතා කළා. අපි කියමු කසකස ඉන්න කෙනෙක් කියලා. මොකක් හරි සැර කෑමක් කාලා අසාධනයකට ලක් වෙලා ඇලර්ජි වෙලා කියලා. ඉතින් කසනවා එහෙ කසනවා මෙහෙ කසන මොන සංගීතය දැම්මත් වැඩ නැහැ. එයා කසන එක තමා කරන්නේ ආයේ. එයාගේ මනස සනසන්න අතති නැති කරන්න බෑ සංගීතයටවත්. මොකද එයාගේ කැසිල්ල හොඳ කරලා ඉන්න ඕන. එයාගේ තියෙන මානසික තත්ත්වයේ අසහනය දුරු කරලා ඉන්න ඕනේ වැඩේ. කය සහ මනස අතර. ඒ වගේම තමයි මනස අවුල් වෙච්ච කෙනෙකුට කැසිල්ල වැඩි වෙන්නත් පුළුවන් නේද තිස ජන්නාගේ මහත්තයා? සමහර රෝග තියෙනවා හසන්ත මහත්මයා, මේ සොමැටෝෆෝම් ඩිසෝඩර් කියලා කියන්නේ. මම අපේ මහාචාර්යතුමා එක වඩා හොඳින් පැහැදිලි කරයි. ඇත්තටම කියනවා නම් මට මේ වෙලාව තියෙනවා නම් මම කියන්නම් අපේ උසස් පෙළ දැන් ඒ දරුවා ගෑනු ළමෙක් එයා ඉන්නේ දැන් මෙඩිකල් ෆැකල්ටි. හැබැයි උසස් පෙළ විභාගයකට මාස 2ක් තියෙද්දී එයා මේ අත මෙතෙන්ද මෙතෙන්ද බැන්ඩේජ් කරන් ආවා. පන්තියේ හිටපු දක්ෂම ළමයා. ඇවිල්ලා මෙහෙම තියාගෙන ඉන්නවා. මං කිව්වා මොකද පුතේ මේ අත රිදෙනවා. මොනවා කළවත් වචනයක්වත් ලියන්න බෑ. ඊට පස්සේ මේ ළමයා මෙහෙම දැන් ගෙදරට කිව්වට පස්සේ හැම ස්නායු විශේෂඥයෙක් ගාවටම, සන්ධි රෝග විශේෂඥයෙක් ගාවටම, පේශි ස්නායු ඔක්කොම චෙක් කරලා ඒගොල්ලෝ කියන කිසිම ලෙඩක් නැහැ කියලා. ඊට පස්සේ සිංහල වේද මහත්තයෙක් ගාවට ගිහිල්ලා තෙල් ගාලා ඉවර වෙලා මේ උතාගෙන ඇවිල්ලා දිනවා.
මං කිව්වා ඔයාට දැන් මෙහෙම නිකන් තියන් ඉන්නකොට රිදෙනවද? නැහැ. එහෙනම් රිදෙන්නේ කොයි වෙලාවටද? ලියන්න ගියාම රිදෙනවා. ලියන්න බෑ. ඇත්තටම කියනවා නම් මේ ළමයාට කිසිම ලෙඩක් නැහැ. ඒ කියන්නේ එයා බොරුවක් කරනවා නෙමෙයි. එයාට ලියනකොට රිදෙනවා. ලියනකොට රිදෙනවා. හැබැයි ඒක කායික ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම රිදෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මනසේ. එයාට තියෙනවා ලොකු බලාපොරොත්තුවක්. ඒ තුනක් අරගෙන ලොකු මේකකට යන්න. ඒත් එක්කම පොඩි පසුතැවීමක් තියෙනවා. ඒක කරගන්න බැරි වේදෝ කියන ප්‍රශ්නේ. එතකොට නිකන් මේක අර සංරක්ෂණ ප්‍රයෝගයක් වගේ වැඩක්. පොඩි ප්‍රයෝගයක්ම තමයි මේ එයාවත් දන්නේ නැතුව මේ සිද්ධ වෙලා තියෙන්නේ. අතරි දෙනවා. කිසිම කායික ප්‍රශ්නයක් නැහැ. දැන් ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මනසේ. ඉස්සරහට යන්න උරුණාම සම්මුඛ පරීක්ෂණයකට යන්න උරුණාම බඩ රිදෙන එක නිතර වැසිකිලි යන එක තෝවා තියෙන අය ඉන්නවා දැන් ටෙලිවිෂන් ඉස්කෝලේ බලනවා ඇති සභාවක් ඉස්සරහා කතාවක් කරන්න උරුණාම ගීතයක් ගායන හොඳ දක්ෂ අය වෙන්නත් පුළුවන් හැබැයි ගීත ගායනා කරන්න ඉස්සරහට යන්න ඉස්සෙල්ලා පොඩි අපහසුකම් එක්ක වැසිකිලි වලට දුවන අය අර මේත් ඉන්නවා සමාජයේ ඔහොමයි ඉන්නවනේ අපි ඒව ගැනත් කතා කරමු මට අවසර දෙන්න පාලක මැදට යන පණිවිඩ කීපයක් සමග ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මානසික සුවය ගැනයි අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් අප කතා කරන්නේ ශාස්ත්‍රපති පූජ්‍යපාද අග්‍රහැරේ කස්සප නායක ස්වාමීන් වහන්සේ. මනස තමයි මේ හැම දෙයකටම මුල් වෙලා තියෙනයි කියන කාරණාව අපිට පැහැදිලි. බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙන්නේ මනස මුල් කරගෙන. බුදුහාමුදුරු දේශනා කරන ධම්මපද දේශනාවේ මුලින්ම තියෙන ගාථා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනස තමයි මේ හැම දෙයකටම මුල්. ඒ නිසා මනස තමයි අපි හදාගන්නට ඕන ප්‍රධාන වශයෙන්. මනස අවුල් කරගත්තොත් අන්න එතන තමයි මේ ආතතිය කියන එක ඇති වෙන්නේ. ආතතිය කියන්නේ අපිට දැන් ජීවිතය ගත්තන් පස්සේ අසහනය කියන එකක් තියෙනවා. අසහනය කියලා කියන්නේ සහනයක් නැතිකම. සහනයක් නැති කුමක් නිසාද? අපේ මනසේ තියෙන අවුල් වියවුල් භාවය ගැටලු අභියෝග මේවාට අපිට මුහුණ දෙන්න ශක්තියක් නැතිකම. මොකද මේ මනස ඒ තරම් ප්‍රබල නැති පුද්ගලයාට මානසික ආතතිය මෙන්න මෙතන තමයි පුද්ගලයා දුර්වල කරන්නේ. හැම දෙයකින්ම මානසික වශයෙන් දුර්වල වෙන පුද්ගලයා Tamanගේ මුළු මහත් ජීවිතයම දුර්වල කරනවා. ඉගෙන ගන්න දරුවා ඉගෙනීම තුළ තමන්ගේ දක්ෂතාවයක් ගොඩනගා ගන්නට නොහැකි වන්නේ රැකියාවක් කරනවා නම් රැකියාව කරන පුද්ගලයාට තමන්ගේ රැකියාව හරියට කරගෙන දියුණු වෙන්න නොහැකි වන්නේ තමන්ගේ මානසික වශයෙන් තිබෙනා වූ දුබලතාවයන්. මනස ශක්තිමත් පුද්ගලයාට හැම දෙයක්ම ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි මේ ආතතිය කියලා කියන්නේ. ඒ වගේම කායික වශයෙන් මේ වැළඳෙන ලෙඩ රෝග පිළිබඳව දැන් අපි ඇහුවා ඒ ලෙඩ රෝග පිළිබඳව නොඑක දියවැඩියාව ඒ වගේම ප්‍රෙෂර් වගේ රෝග පීඩා දිහා බැලුවන් පස්සේ මේවා අත වශයෙන්ම උඟක් දුරට කෙනෙකුට වැළඳෙන්නේ ඒ පුද්ගලයාගේ තිබෙනා වූ කායික මානසික ස්වභාවය තුළ. ඔහු මනසින් දුබල නම් මනසින් ඒ පුද්ගලයා දුර්වල නම් ඒ පුද්ගලයාගේ ශක්තිය එතන හීන වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම අපේ මනස ශක්තිමත් කරගෙන මනසින් සෑම දෙයක්ම අපි දැකලා ඒ තේරුම් අරගෙන සහනයක් ලබා ගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම අන්න අපේ ආතතිය කියන එක ඇති වෙන්නේ. අපි ඒ තුල අපි සියල්ල ඉතා හොඳින් කරගෙන ඉදිරියට යනවා. එතන තමයි අපිට තියෙන මේ සතුට කියන එක. සැනසෙල්ල කියන එක තියෙන එතන. සැනසෙල්ලෙන් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් අපි දන්නවා පහුගිය කාල වකවානුව ගත්තන් පස්සේ අපේ රටේ විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයටම වැළඳිච්ච රෝගය තමයි මේ කොරෝනා වුණ කියන එක. ඉතින් මේක අපිටත් බලපෑවා. ඒ කොරෝනා වුණ රෝගය අපිට වැළඳිච්ච වෙලාවේ අපේ රටේ ජනතාව ඒ වගේම අපේ රටේ තිබෙනා වූ සියලුම අංශ අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේම කර්මාන්තශාලා ව්‍යාපාර
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු මේ ආදී මේ සියල්ලම අඩපණ වුණා. ඉතින් මේ වෙලාවේදී රට අඳුරු වුණා. අඳුරු වුණේ ඇඳිරි නීතිය පනවලා. මිනිසුන් සියලු දෙනාම ගෙවල් වලට හිරකාරයෝ බවට පත් වුණා. ගෙදරින් එළියට බහින්න බෑ, පාරවල් තොටේ ඇවිදින්න බෑ, කඩසාප්පු වහලා තමන්ගේ ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර, කර්මාන්ත මේ ඔක්කොම අඩපණ වෙලා දරුවන්ගේ අධ්‍යාපනය පාසල් වැහිලා. ඉතින් මෙන්න මෙතනත් ආතතියක් තියෙනවා. දැන් කොහොමද ගෙදරක රස්සාව කරමින් හිටපු එදිනදා ජීවත් වෙච්ච මේ පුජ්‍යලයෝ දැන් කොහොමද මේ රට අඳුරු වෙලා ඇඳිරි නීතිය පනවලා අපි ගෙවල් වලට හිර කළා ජීවත් වෙන්නේ කොහොමද කියන ඒක මානසික ආතතියක්. ඒ තුල මිනිසුන් කෙසේ හෝ Tamanගේ ජීවිකාව ගොඩනගාගෙන ඒ තුල අත වශයෙන් මම උදාහරණයක් හැටියට කියන්නම්. මෙන්න මේ කොරෝනා මුණවසංගතයට අපි මුහුණ දෙනකොට හැම කෙනෙක්ම ඒ තුල පෙළෙන්න ගත්තා. Tamanගේ ශාරීරික මානසික වශයෙන් විශාල දුබලතාවයක් ගොඩනැගුණා. ඒ නිසා ඒ සමහරු ගෙදර මොනවද කරන්න තියෙන්නේ මොනවද කරන්නේ ඇත්ත වශයෙන්ම ගෙදරට දැන් සමහර නාගරික පරිසරයේ බොහොම බරපතල ලෙස මිනිසුන් පීඩාවටපත් වුණා. ඔය තට්ටු ගොඩනැගිලි වල ඉන්න අය ඒ අයට කිසිම සහනයක් නැහැ. ඒ නිසා ඒ අය නොඑක් ආතතීන් වලටපත් වුණා. මෙන්න මම මේ වෙලාවේ මම මේ කොරෝනා කියන පොත පිළිබඳව මට හිතන්නට සිද්ධ වුණේ මේ කාල වකවානුව ගත්තන් පස්සේ මේ කාල පරිච්ඡේදය මහ පුදුමාකාර මේ සමාජ ආර්ථික එවැගේම සෞඛ්‍යමය එවැගේම කුෂිකර්මික එවැගේම මනුෂ්‍යයාගේ සිත් සතන් ගති පැවතුම් වල මහ පුදුමාකාර පරිවර්තනයක් ගොඩනැගුණා. ඒ වගේම මිනිසුන් අලුත් විදියට හිතන්න පුරුදු වුණා. ඒ වගේම මිනිසුන්ගේ නිෂ්පාදනය පිළිබඳව විවිධ ආකාරයෙන් මිනිසුන්ගේ මනස පිබිදෙන්න පටන් ගත්තා. අලුත් නිමවුම් මේ ලෝකයට බිහි වෙන්න පටන් ගත්තා. ඒ වගේම රට මිනිසාගේ ඉඳලා අනිකුත් සියලුම ක්‍රියාකාරකම් වල යෙදෙන අය ඒ වගේම නිමවුම් කරන අය තම තමන් අලුත් විදියට යමක් හිතන්නට වගේම අපේ රට ගත්තන් පස්සේ අපේ රට සම්පූර්ණයෙන්ම බෞද්ධ ධර්මයේ තුලින් පෝෂණය වෙච්ච බෞද්ධ සංස්කෘතිය තුලින් හැඩගැහිච්ච රටක් හැටියට ඒ සියල්ලම සෝදාපාලු වෙච්ච රටාවකට මේ යුගය පත් වෙලා තිබුණු කාලෙක නැවත වතාවක් අපේ ජනතාව මිනිස්සු හිතන්න පටන් ගත්තා සත්‍ය කොතනද තියෙන්නේ කියලා. අපි මේ සියල්ලම අපි මේ වැළඳගන්නේ අපේ මනසින් ගොඩනගාගත්ත වැරදි ආකල්ප, වැරදි දේවල්, වැරදි සිතුවිලි, වැරදි ක්‍රියාදාමයන් මේවා තුළින් අපි පෙළලා මේ සියල්ල තුළින් තමයි මේ ලෙඩ රෝග පවා ඇති වෙන්නේ කියන අවබෝධය අපිට ලැබුණා. ඒ නිසා මෙන්න මේ සමාජ ආර්ථික දේශපාලන හැම දෙයකම ගෙදරක තියෙන මේ මරණයක් උනම් පස්සේ අපි දින ගණනක් මේ මරණය තියාගෙන ලක්ෂ ගණන් මුදල් වියපැහැදම් කරලා ඒ අවමගුල කරන හුරු වෙච්ච මිනිස්සු පැය 24ක් තුලදී අර සියල්ලම අපි අමතක කළා. අපිට පුළුවන්කමක් ලැබුණා අපේ ඥාතිවරයා මිහිදම් කරන්න එහෙම නැත්නම් අවමගුල් උත්සවය කරන්න. ඒ වගේම අනිකුත් කරපු මහා ඔය මංගල්‍යයන් වගේ දේවල් ඒ සියල්ලමත් කරන හැම දෙයක් පිළිබඳවම අපිට අලුතින් හිතලා අපේ අර පරණ සංස්කෘතිය පරණ හොඳ සිරිත් ඒ වගේම අපේ ආගම ධර්මයේ තුලින් අපිට සදාචාරාත්මක වශයෙන් අපි පුරුදු පුහුණු වෙලා ආපු ගති පැවතුම් මේවාට නව ජීවයක් නව ප්‍රාණයක් ලැබුණා. අන්නේ පිළිබඳව මට දැනුණා. අන්නේ දැනිච්ච කාරණා ටික තමයි මේ පොතකට නැම්වීම මේක. පොතේ සඳහන් කරනවා මේ උන්වහන්සේගේ සමාජ විග්‍රහය. අපි ඉන්නේ මහා තරගකනේ. දැන් බලන්න අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා කොරෝනා කාලේ වටිනා දේවල් ටිකක් මිනිස්සු ඉගෙන ගත්තා. හැබැයි එන්න කොරෝනාත් අමතක වෙනවනේ ඒක අර වටිනා දේවල් ටිකත් අමතක වෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. ඒ ඉගෙනගත්ත වටිනා දේවල් ටික කොරෝනා අමතක වෙනවත් එක්ක අමතක වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේවා නැවත මතක කරලා මතක් කරන එක වටින්නේ. පියා එන විට දරුවන් නිදියහන් වලය.
බිරිඳ නින්දට යනතුරුම හෙට දවසේ වැඩවල මූලික කටයුතු සංවිධානය කරන්නීය. සැමියා කාර්යාලය හෝ රැකියා නියුක්ත ස්ථානයේ පහෝදාට කළ යුතු දේවල් සකස් කරයි. බිරිඳට හෝ සැමියාට කතා කරන්නට ලැබෙන කාලයක් නැත. මේ දිගු කාලීනව පැවතීමෙන් විවාහ ගැටලුවද මතුවන ආකාරයක් දක්නට ලැබේ. අමතර ගෙවත්තක වැඩ කිරීමට අවස්ථාවක් නැස. ඒ දිනවලට දරුවන්ගේ අමතර පන්තියට මව හෝ පියා යා යුතු ඇත. ගෙමිදුලේ මල් දකින්නට ඇත්තේ කලාතුරකින්නේ. මේ මල් වවන එක හොඳයි අරෝම කියලා අපි කියනවා තමයි. ඒවා වවන්න ඉතින් ආණ්ඩුවෙන් එන්න ඕන. ගෙවල් වලට පොලිසියෙන් ඇවිල්ලා මල් වවන්න ඕන සමහර ඉඩවල වතු වල මානසික සුවයට හොඳයි කිව්වට මහාචාර්යතුමා. දැන් තිස්ස අර බෝඩ් එකේ ලිව්ව ටික. එතකොට ළමයින් මුහුණ දෙන විවිධ මානසික අර්බුදකාරී තත්ත්වයන් කීපයක් තමයි ඔය ලියලා තියෙන්නේ. ඒවා එකින් එක විස්තර කරනවට වඩා හසන්ත මහත්මයා මේ ලියලා තියෙන පිළිවෙල හොඳයි. ක්‍රමයෙන් ගැඹුර වැඩි වෙන තරමට තමයි ලියලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ අධ්‍යාපනය විශාල අභියෝගයක්නේ. විශාල අභියෝගයක්. දැන් ඔබ මේ කරන්නේ ටෙලිවිෂන් ඉස්කෝලේනේ. පාසල අභියෝගයක්. මේක මම ඉගෙන ගත්ත කාලෙට වඩා අභියෝගය වැඩි ඇති. ඔබ ඉගෙන ගත්ත කාලේ ඊටත් වඩා හොඳටම වැඩි දැන්. හැමතිස්සෙම මේ වගේ විශාල අභියෝගයක් එක්ක එනවා පීඩනයක්. ඒ පීඩනයත් එක්ක තමයි මේ මානසික ගැටලු ඇති වෙන්නේ. දැන් මේ තිස්ස අවසාන වශයෙන් කිව්ව එක. අර අතේ ලියන්න බැරි වෙච්ච ළමයා. ඒ ළමයා වාසනාවකට මේ අභියෝගයේ ජය අරගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුණා. හැබැයි ඔක තව ටිකක් එහාට ගියාම මොකක්වත් කරන්න බැරි වෙනවා අතින්. ඒක පුදුම රෝගයක් කියන්නේ මේ හසන්ත මහත්මයා ලියන්න විතරයි බැරි. අඳින්න පුළුවන්, දොරක් අරින්න වහන්න පුළුවන්, අගුලක් කරකවන්න පුළුවන්, මේ අතෙන් කරන සියලුම ක්‍රියාකාරකම් කරන්න පුළුවන් ලියන එක ඇර. එතකොට අපිට පේනවනේ ලියන්නේ විභාගෙට. එතකොට එයාගේ ලිවීම තමයි දැන් අභියෝගය. තිස්ස හරියට මේක විග්‍රහ කරා. ඒක අපි මේ ළමයාගේ මානසික තත්ත්වය විග්‍රහ කරලා බැලුවොත් මේ අභියෝගය තියෙන්නේ මොකද්ද? එයාගේ අධික බලාපොරොත්තු. අතිවිශාල බලාපොරොත්තු. ආයි නිකම් මේ තුනක් නෙමෙයි. රෑන්ක් එකක් ඕනේ. ඒක දිස්ත්‍රික් රෑන්ක්, අයිලන්ඩ් රෑන්ක්, කොහොම රෑන්ක් ඕනේ. ඒකට ඒ පීඩනය දානවා මුළු සමාජෙම. පාසලේ ගුරුවරුද, ඒ ඥාතීන්ද, දෙමව්පියන්ද, මේ සියලුම දෙනා දාන පීඩනයට මේක ළමයෙක් ගොදුරු වෙනවා. එතකොට ඒකින් එයාට ඇති වෙන මානසික පීඩනය තමයි ඔය තිස්ස කිව්ව වර්ගය. ඒ වර්ගයේ සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා. ඒකේ අවාසනාව හසන්ත මහත්මයා අපි හැමතිස්සෙම ඔබලාගේ රූපවාහිනී වලින් හැමතිස්සෙම පෙන්වන්නේ අර ඉහළින්ම සමත් වෙලා විශ්වවිද්‍යාලයට හරි ගිහිල්ලා ඉහළම සමත්කම් පෙන්නපු අයනේ. මේ වැටිච්ච අය තිස්ස කවුරුත් කතා කරන්නේ නැහැ. විශාල ප්‍රමාණයක් වැටෙනවා. හැබැයි ප්‍රායෝගිකව මම අත්දැක බලලා තියෙනවා අපිට පීඩනය අයින් කරන්න පුළුවන් නම් ඒ ළමයි සමත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැකියාවේ බැරි කමක් අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ. මානසික බය. අපි තුමු උදාහරණයක්. හසන්ත පාරේ යනකොට බල්ලෙක් පන්නගෙන එනවා. දැන් බල්ලගෙන් ගැලවෙන්න දුවනවා. දුවනකොට ලොකු කම්බි වැටක් අරගෙන මේ තියෙනවා. ඒක උඩිනුත් පනිනවා. දැන් පැනලා බල්ලගෙන් බේරිලා බලනවා සෑහෙන උසකින් පැනලා තියෙනවා. දැන් මේක සෑහෙන උසක්. එතකොට දැන් මේක හසන්ත කට්ටියට කොටොම කියලා මේ ITN සංස්ථාවට ඇවිල්ලා ඒ උසම මැනලා සභාපතිතුමයි කට්ටිය ඔක්කොම ඇවිල්ලා පනින්න කිව්වොත් පනීද? පනින්න බෑ. ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි ළමයා ස්වභාවිකව ඉගෙන ගන්නවා නම් ළමයාට ඕක අභියෝගයක් නෙමෙයි. පිටින් ඉන්න මිනිස්සු මේ අභියෝගය ඇති කරන එක තමයි, මේ පීඩනයක් ඇති කරන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඒක දැන් අර බෝඩ් එකේ ලියලා තියෙන විදිහට මුලින්ම අසහනයක් විදිහට එනවා, ඊට පස්සේ බයක් විදිහට එනවා, ඊට පස්සේ මේක ක්ලමතයක් විදිහට එන ඔහොම වැඩි වෙනවා. හැබැයි පහළට යනකොට ඒ ඉන්න ප්‍රමාණය අඩුයි. ඉහළ තියෙන ගැටලු වල තියෙන්නේ වැඩිපුර මානසික පැත්ත,
පහලට යනකොට ඉතින් ශාරීරික පැත්තත් ජීව විද්‍යාත්මක පැත්තත් මේකට සම්බන්ධයි. ඒ ජීව විද්‍යාත්මක කරුණුත් මේකට අදාළ වෙලා තියෙනවා. කෙසේ නමුත් ඉතින් මේ අපේ අධ්‍යාපන ක්‍රියාවලියේ තියෙන විශාල ප්‍රශ්නයක් තමයි හරියට අර බෝතල් කටකින් රින් ගන්න කියනවා වගේ. මෙහෙන් විශාල පිරිසක් දාලා සුළු පිරිසක් අරහෙන් ඇදලා ගන්නවා. ඒකෙන් ඇතිවෙන පීඩනය දැවැන්තයි. මේ ටෙලිවිෂන් ඉස්කෝලේ ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ කියලා මම මේක හඳුන්වන්නේ. දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් විදුහල්පති ස්වාමීන් වහන්සේ නමක් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් හැටියට වැඩ කළ ස්වාමීන් වහන්සේ නමක්. අපේ මහාචාර්යතුමා ගුරුවරුන්ගේත් ගුරුවරයෙක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. පුස්පික අරවින්ද මහත්තයත් ගුරුවරයෙන්නේ. තිසජානායක මහත්තයත් බොහොම ජනප්‍රිය ගුරුවරයෙක්. බලපුවම ඔක්කොම ගුරුවරු. මේකේ පොදු ගුණාකාරයේ අධ්‍යාපනය වෙන එක වළක්වන්න හැකියාවක් නේ. ඒක තමයි අවශ්‍යතාවය. විශේෂයෙන් දරුවෝ තාම ගෙවල් වල අම්මලා තාත්තලා පිරිසක් වැඩට යනවා. තවත් පිරිසක් තාම ගෙවල් වල ඉන්නවා. දරුවොත් එක්ක අම්මලා තාත්තලා කරන්න ඕන ගනුදෙනුව මොකද්ද කියලා හෘද සංවාදීව කතා කරන්න ඕන හොඳම කාලෙත් තමයි මේක. ආයි මේ තරගේ පටන් ගන්න ඉස්සෙල්ලා මේ ටික කතා කරලා තියෙන එක වටින නිසා තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ මේ පාඩම යොදාගත්තේ. පුස්පික අරවින්ද මහත්තයා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඇත්තටම ආචාර්ය හසන්ත මහත්මයා මම දැන් මෙතනදී අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කතා කරපු සඳහන් කරපු දේවල් සහ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාණන් කතා කරපු දේවල් සහ මේ තිස්ස ගුරුතුමා කතා කරපු දේවල් සහ ඔබතුමත් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට යන්න පුළුවන් ගමනක් ගිය කෙනෙක් වශයෙන් මේ කතා කරපු කාරණා සියල්ල දෙස බලන් ඉඳලා මෙහෙම අදහසක් මම ගත්තා මෙතනින්. මොකද්ද? එකක් තමයි ලංකාවේ අධ්‍යාපන රටාවේ දෝෂයක් තියෙන බව ඉස්මතු වුණා. එක කාරණාවක්. අනික තමයි අපි සතුට හොයාගෙන යෑමේදී අපේ දෝෂ තියෙනවා කියන එක එතන සටහන් වුණා. එතකොට ලංකාවේ මේ මානසික රෝග මේ අසමතුලිතතා සියල්ලටම හේතු වෙන්න ප්‍රධාන සාධකයක් තමයි ලංකාවේ අධ්‍යාපන රටාව. මේකේ දෝෂයක් තියෙන බව අපි දන්නවා. නමුත් දෝෂය කොතනද කියලා අපිට තේරුම් ගන්න බැරි යම් යම් ගැටලු ටිකක් තියෙනවා. දැන් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය විදිහට දැන් අවුරුදු 10ක විතර අත්දැකීම් එක්ක බැලුවාම මට පේනවා ලංකාවේ අපි හැමතිස්සෙම ජාතික අධ්‍යාපනයක් කරා බොහොම වේගෙන් දුවනවා. හැල්මේ දුවනවා. ප්‍රධාන අරමුණ තමයි මේකේ අපි දකින්න ඕනේ. අපි යන්නේ මේ ඊනියාසුළු ධනේශ්වරයට ඇතුළු වෙන්න ධර්ම තැත. බොහොම වේගෙන් එකිනෙකා පරයමින් මේ අපි අධ්‍යාපන රටාව විභාග ක්‍රමය පදනම් කරගෙන යන අධ්‍යාපන රටාවක හැල්මේ ඔබ මම මේ සියලු දෙනාම මේකට නොදැනුවත්ව හවුල්කාර වෙලානේ. දැන් ඒකේ අවාසනාවන්ත තත්ත්වෙන් අපි දැන් මුක්තිය දෙනවා. මම කියන්නේ මේ කොරෝනා තත්ත්වය සහ පශ්චාත් කොරෝනා අවධිය අපිට මේක හිතන්න හොඳ අවස්ථාවක් වුණා. අතර ලංකාවට ගැලපෙන්නේ ජාතික අධ්‍යාපන රටාව තියෙන එක හරි. ලංකාව වගේ රටකට ප්‍රාදේශීය අධ්‍යාපනයක වැදගත්කම විකල්ප වශයෙන් අත්හදා බැලීමක් මම හිතනවා මේක කළා නම් සාධනීය ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා කියන විශ්වාසයක් පෞද්ගලිකව තියෙනවා. ඒකට හේතුව තමයි මේ තියෙන අපි කොච්චර රජෙක් වුණක් වැඩන්නේ ලෙඩෙක් වෙලා නම් කියලා සාමාන්‍ය අපි කියනවනේ. කොහොම කළත් සතුට තමයි අංක 1 ජීවිතේ. එතකොට අපි මොකද්ද සතුට කරා යන්න තියෙන ලේසිම ක්‍රමය? අල්පේච්ඡතාවය. බුදුදහම අනුව අපේ ස්වාමීන් වහන්සේ ඉන්න නිසා මම කියන්නේ මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ කොහොමද? සරල අපිස් ජීවිතයක්, සරල ඇවතුම් පැවතුම්, සරල මානසික රටාවක්. මේකට අපි හුරු වෙන්න ඕනේ. මේක හුරු වෙලා ලබා ගන්න කාරණාවක්. එතකොට මේ අපි අධ්‍යාපන රටාව අපිට පුළුවන් නම් විශේෂයෙන්ම ගම ලංකාව කියන්නේ විශාල මේ භූගෝලීය වෙනස්කම් තියෙන රටක්. ලොකු වෙනස්කම් තියෙන රටක්. ලංකාව පොඩි රටක්. හැබැයි භූගෝලීය වශයෙන් මේ රට විශාල වශයෙන් බෙදලා තියෙන රටක්. දේශගුණික ගත්තත් එමය පෑ දෙකෙන් දේශගුණ වෙනස් වෙන රටක්. මෙච්චර වාසනාවන්ත රටක් ලෝකේ කොතනකවත් නැහැ. අපි නිදානයක් උඩින් දින හුල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. විකල්ප වශයෙන් හැමෝම එක අරමුණකට යන්නේ නැතුව පුළුවන් නම් අත්හදා බැලීමක් කරන්න ප්‍රාදේශීය වශයෙන් අධ්‍යාපනයක් කරා ඒ පාසලකට අපි දෙන උදාහරණයක් වශයෙන් ගොවිපලක්. අපි පාසලකට දෙනවා ඒ පාසලේ වීදන් ටික නඩත්තු හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක්. අපි හිතමු සත්තු හදන්න කියන්නේ විවිධ සතුන් ඇති කරන්න ළමයින්ට
තමන්ගේ රෝගී මානසිකත්වය නැති කරන්න හොඳම දෙයක් බවද බටහිර විද්‍යාඥයෝ පවා හොයාගත්ත දෙයක් තමයි මේ සත්තු එක්ක ආශ්‍රය කිරීම. සුරතල් සතුන් සහ මේ සබහා දහමට අපි ඈත් වීමත් එක්ක තමයි අපිට ගොඩක් ලෙඩ ආවේ. එතකොට අපි මේ ලස්සන සුන්දර පරිසරයක ඉන්න ගමේ දරුවටත් අපි මේ ජාතික අධ්‍යාපනයේ හැල්මේ ගිහිල්ලා ඒ ළමයි ඇත්තටම අසරණ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හේතුව තමයි අධ්‍යාපන රටාවේ අපි විකල්ප හොයන්නේ නැති එක. රටක ලෝකේ දියුණු වෙන්න නම් අනිවාර්ය විකල්ප අවශ්‍යමයි. එතකොට අපිට පහසුවෙන් පුළුවන් නම් ඒ පාසල වලට ඕන තරම් ඉඩ කඩන් තියනවා වවන්න ඕන තරම් කෘෂිකර්මයට අපේ ගුරුවරු මං කියන්නේ ගුරුවරු බහුතරයක් තමන්ගේ මේ අමතර ආදායම් සහ පාර්ට් ටයිම් ජොබ් එක බහුතරයක් කරන්නේ අද ලංකාවේ ගත්තාම කෘෂිකර්මාන්තය. එතකොට මේ ගුරුවරු පිරිසක් එහිම ඉද්දී අපි ඇයි ඒ වගේ විකල්ප වලට යන්නේ නැත්තේ? ඒක හොඳ සාධනීය පැත්තක්. එතකොට අපිට පුළුවන් සුරතල් මසුන් නැති කරන්න මෙන්න මේ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා. ඊට පස්සේ අපි දැන් මෙතනදී සංගීතයේ පැත්ත පොඩ්ඩක් මම කල්පනා කරනවා විෂාදය වගේ සඳහා එක විවිධ නාද රටා ලෝකේ විවිධය පරීක්ෂණ කරලා හදලා තියෙනවා. විෂාදය කියලා කියන්නේ කලකිරීම. මේ කලකිරීම ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ මොළේ මේ සෙරොටොනින් නිෂ්පාදනයේ ප්‍රශ්නයක් තියෙන නිසා. අපේ රසායන එකක් තියෙනවා මොළේ තමයි ප්‍රධාන වශයෙන් ඇති වෙන අනික බවල්ස් වල මහා අන්ත්‍රේ අනික බ්ලඩ් ප්ලේට් වල. එතකොට මේවා ඇති වෙනවා සෙරොටොනින් කියලා හෝමෝන් එකක්. මේකේ අසමතුලිතතාවය මත විෂාදය කියන කලකිරීම නැත්තම් අපිට ඉච්ඡා බංගත්වය ඇති වෙනවා. දැන් මේ තුල මොකද වෙන්නේ? සිවිදි හානි කරගන්න අවසාන තත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට සිවිදි හානි කරගන්න අවසාන තත්වයට පත් වෙන්න පුළුවන් නිසා අපිට පුළුවන් සංගීතය භාවිතා කරලා මෙයාට මේකට යම් ප්‍රතිකර්මයක් දැන් මේකේ අදහස් වෙන්නේ කොතනකවත් බාහිර ඖෂධ භාවිතා කිරීම නොකළ යුතුයි කියලා. ඒක කරන ගමන් එහෙම රෝගී තත්ත්වයන් ඒවා අයිති වෙන්නේ සයිකෝසික පැත්තට ටිකක් බරපතල රෝග විෂාදය වගේ එකක්. එතකොට එවැනි අය අනිවාර්යෙන් බාහිර ප්‍රතිකාර ලැබිය කියන්නේ අභ්‍යන්තර ප්‍රතිකාර ලැබිය යුතුයි. ඊට අමතරව සංගීතය කියන්නේ හොඳ ප්‍රවේශයක්. එතකොට අපිට පෙන්වන්න පුළුවන් යම් නාද රටාවක් මේක ගොඩක් යෝග්‍යයි විෂාද කලකිරීම තියෙන රෝගීන්ට. පාවිච්චි කළේ රාග චිකිත්සාව කියන කාණ්ඩය තමයි. ඒකෙදි මේ පෙරදිග නාද ප්‍රවාහයක් ආශ්‍රයෙන් තමයි මේක මේ තෝඩි කියලා රාගයක් පදනම් කරගන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයන. මේක බටන්ලාව ආශ්‍රයෙන් වාදනය කරන තරමක් අපහසු රාගයක්. හේතුව තමයි මේ සෙමිටෝන් කියලා අපි කියනවා මේ භාග තමයි වාදනය කරන්න වෙන්නේ. ඒතර මේක ගොඩාක් පුරුදු පුහුණු වෙන්න ඕනේ මේක වාදනය කරන්න. මොකද හාෆ් නෝට් සොර භාග තියෙන නිසා පහසු නෑ වාදනය කරන්න. නමුත් මේ නාද රටාවද විෂාද රෝගීන් සඳහා සාර්ථකව අත්හදා බලලා තියෙනවා. සමහර සංගීත නාදමාලා විසාදය වැඩි කරලා ඒ සංගීතය අහුවම දිවිනසා ගන්න හිතෙනවත් තියෙනවද දන්නේ නැහැ කියලා විතක මට හිතෙනවා. ඇත්තට මහාචාර්යතුමා මේ මනෝවිද්‍යානුකූලව සමහර ශබ්ද ඒ නාදමාලා වලින් අපේ මනෝභාවයන් බරපතල ලෙස වෙනස් කරනවා. තමයි දැන් බෙර සද්ද වලින් අපි දන්නවා ඒ උද්වේගකර ස්වභාවයෙන් ඇති කරලා අපිට ඕන වැඩක් දැන් මේ මොහොතේ අපිට කරන්න පුළුවන් කියලා මට්ටමට ගේන අවස්ථා තියෙනවා ලෝකේ. දැන් අප්‍රිකානු රටවල එහෙම තියෙනවනේ. ඒ උද්වේගකර සංගීත නාද රටාවන් ඔස්සේ රණ බෙර කියලා පාවිච්චි වුණානේ. යුද්ධයට යනකොට ඒ උද්වේගකර හැඟීමක් ඇති කරනවා. හැඟීම ඇති කරනවා. අර සමහර විට අපේ තියෙන උදාසීනකම් කම්මැලිකම් නැති කරලා දානවා වගේම ඉතින් ඕනම මනෝභාවයක් ගොඩනගන්න පුළුවන්. ඔය කියන දැන් ඔබේ ඔය
ඒ නාදමාලාව ඇහෙනකොට අපිට ඇතර මේ ඒ ඉන්න ස්වභාවය අනුව වෙනස් වෙනවනේ. සමහරට රාත්‍රියේක අන්ධකාරයක සියලු විදුලි පහන් නිවල ඕක අහගෙන ඉන්නත් අපිට දැනෙන ඒ භාවයන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. තිස්සජන්නායක ගුරුතුමා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මහාචාර්යතුමා අර කිව්ව කතාවේ අර ඉදිරි අර ළමයාගේ අර අතේ ඇතිවෙච්ච අසනීපය ගත්තාම ඒක සුව වුණේ කොහොමද විභාගයට කලින් කියලා මට ඒක කියන්න අමතක වුණා. එයා ඇවිල්ලා මට තමයි කිව්වේ මේ අතේ කතන්දරේ. ඒතර මට තේරුණා මම ඒක ඉගෙනගෙන තිබිච්ච නිසා ඇත්තටම මේ මහාචාර්යතුමා අර ඒ අපි ගැන යම්කිසි දැනුමක් ලබාගෙන තිබෙන එක ගොඩක් මේ ඒ වගේ ළමයින්ට උගන්වද්දි වැදගත් වෙනවා. දැන් මට තේරෙනවා මේක තමයි වෙලා තියෙන්නේ කියලා. මම කිව්වත් එයා පිළිගන්නේ නෑ ඒක හැබැයි. එතකොට එයා ගිලා අම්මා තාත්තටයි එන්න කියලා මම කිව්වා මෙයා මොනවත් මේ තනින් තනට ගිකන් යන්න එපා. මේ උපදේශනේ මනෝවිද්‍යාව උපදේශනයකට එක්කරන් යන්න මේ ඉතාම ඉක්මනින් තව මාස 2යි තියෙන ඉතාම ඉක්මනින් මේක කරන්න කියලා. කොහොම හරි සති 2ක් විතර වගේ යනකොට මේවත් නැතුව මොකුත් නැතුව ඇවිල්ලා නෝටුත් ලියන්න පටන් ගත්තා. ඒ කියන්නේ පැහැදිලිවම හිතේ තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. හැබැයි අර ඒ කියන විදිහ හැටියට අර කියන වේදනාව ඒකත් එක්ක මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් මේ පැත්ත ගැන හිතන්නේ. ඒ හිතන්නේ නැතිකම නිසාම ඉංග්‍රීසි බෙහෙත් හරියන්නේ නැත්නම් සිංහල බෙහෙත් එහෙම යනවා. මේක ඇත්තටම පේශි වල හරි මොනවා හරි ප්‍රශ්නයක් කියලා හිතෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ළමයා කවදාවත් බොරුවක් කියන ළමෙකුත් නෙමෙයි. එහෙම බොරු කරන කෙනෙක් නෙමෙයි. එයාට දැනෙන්න දේ තමයි එයා කියන්නේ. ඇත්තටම රිදෙන එක බොරුවක් නෙමෙයි. නමුත් එතන එහෙම තමයි ප්‍රශ්නයක් තිබුණේ. ඉතින් ඒ වගේ නොදන්නා දේවල් තව ගොඩාක් තියෙන්න පුළුවන්. මා හොඳටම දන්න සිද්ධියක් තියෙනවා තිස්සජන්නායක මහත්තයා. ඔය මා දන්න කෙනෙකුට මානසික ආතතිය වැඩි වුණාම වැඩ වැඩි වුණාම ගෙදර ප්‍රශ්න ඇති වුණාම කාර්යාලේ වැඩ වුණා එයා කොර ගහනවා. ඒ කියන්නේ ඒ දවස් දෙක තුනම එක දිගට කොරග ගහ තමයි ඇවිදින්නේ. මං අහන මොකද මේ කියලා. ඉතින් බහුව අහලා බලපුවම වැඩ වැඩි විලා ගෙදර එක මොන හරි ප්‍රශ්නයක් වෙන ප්‍රශ්නයක් ටික දවසකින් ඒක ඇරිලා යනවා. කය සහ මනස අතර ලොකු සම්බන්ධයක් තියෙනව නේද? තියෙනවා. ඊළඟට මම ඒ සම්බන්ධයෙන්ම තව ටිකක් ඉස්සරහට විග්‍රහ කරන්න යනවා. මම මෙහෙම මේ මානසික ගැටලු එහෙම නැත්නම් මානසික ප්‍රශ්න ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඔබතුමාට මට ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. පොඩි ළමයෙකුට වැඩිහිටියෙකුට ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මේ මානසික ගැටලු ඇති වුණාම මේ ගැටලුව කාට හරි කියලා ඒකට සමහරට විසඳුමක් නැති වුණා වෙන්න පුළුවන්. ඒ වුණාට මට නම් දැනিলা තියෙනවා ඕනි තරම් දුරට අපිට සවන් දෙන කවුරු හරි ඉන්නවා නම් ඒක අහගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒක කිව්වන් පස්සේ හිතට හරි සහනයක් ලැබෙනවා. නමුත් මේ වර්තමාන තත්ත්වයේ යටතේ මේ මානසික ගැටලු කියන්න කෙනෙක් නැති තත්ත්වයක්පත් වෙලා තියෙනවා. කාටද කියන්නේ කියන එක. මොකද කියාගෙන එනකොටම අම්මා තාත්තට වැඩ වැඩි. බලමල ඕ කියන්නලා නෑ අම්මට ගියන් අම්මත් ඒ වගේ. අර දැන් ඉස්සර අපේ ගෙවල් වල ආච්චි හරි සීයා හරි හිටියා. ඒගොල්ලෝ ෆුල් ටයිම් මේ ඕ අහන්නනේ සැදී පැහැදිලිම හිටියේ. ඒ හින්දා අපේ අර දුක් ගන්නාරාල උනේ එක්ක ආච්චි එක්ක සීයා. දැන් බලපුවාම ඒ දෙන්නත් ගෙදර නෑනේ. ඒ දෙන්නා මහලු නිවාසෙනේ ඉන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්න. එතකොට මේ තරුණ වයසේ ඉන්න ළමයින්ට තමාගේ ගැටලුව කියන්න කෙනෙක් නැහැ. තමන්ගේ සම වයසේ ඉන්න ළමයින්ට කියන්න ගියාම ඒ ගැටලුව වන්නේ ඒවා ගණන් ගන්න එපා බංගේ. එහෙම නැත්තම් කියනවා කියන් කෙටියෙන් කියන්නේ. දැන් එයා බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලුව විග්‍රහ කරලා කියන්න. ඔන්න ඔහොම වුණාම මේ ගැටලුව කියන්න කෙනෙක් නැතුව යනවා. තිස්ස මහත්තයා අපේ පන්සලෙන් සිද්ධ වුණෙත් ඔය උපදේශනකාරය නේද? අනිවාර්යයෙන්. හාමුදුරුවෝ හිටියනේ අහගෙන ඉන්න. සමහරට විශේෂ උපදේශයක් දෙන්නෙත් නෑ හාමුදුරුවෝ. අහගෙන ඉන්න එක තමයි එහෙමද? එහෙමද? මම හොඳටම දන්නවා. එහෙමද? ඒකත් එහෙමද? හොඳයි කියලා මේ සේරම කියනවා අහගෙන ඉන්නවා. බලපුවම අවසානයේ විශේෂ උපදේශයක් කියලා එකක් දෙන්නෙත් නෑ. හැබැයි අර මිනිහයා යන්නේ පුදුමාකාර සහනයකින් ආපහු යන්නේ. අර ටික ආන් හිටපු එක සමහර ස්වාමීන් වහන්සේලා බොහොම වටිනා උපදෙස් දුන්නා. එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. නෑ ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තාම පන්සලේ ඉන්න
ඇත්තටම ගොඩක් වෙලාවට අර වෙන ප්‍රශ්න අඩුයිනේ පොඩක් මේ සාමාන්‍යයෙන් මානසිකව නිදහස්ව ඉන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න අහන් ඉන්න පුළුවන්. අපිට තව කවුරු හරි ප්‍රශ්නයක් කියනකොට අහගෙන ඉන්න විදියක් නැත්නම් අපිටත් ප්‍රශ්න. ඒ ප්‍රශ්න වදියට මුගේ ප්‍රශ්න ටිකත් අහගෙන හිටියම තව ප්‍රශ්නයක්නේ. ඒ හින්දා අපිටවත් කෙනෙක්ගේ ප්‍රශ්නයකට සවන් දෙන්න වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා. තිස මහත්තයාට ස්වාමීන් වහන්සේලා ඒ උපදේශන් නොදී ඉන්නෙත් එක්තරා විදිහේ ඒකත් ක්‍රමවේදයක්. ඇත්තටම ඒ වෙලාවේ එයාට ඒක උපදේශයක් දෙන්න ඕනේ නැහැ. එයාට අවශ්‍ය මේක ඇහුම්කන් දීම බව හාමුදුරුවෝ දන්න හින්දා ලොකු බණ කතා ඒවා කියන්නේ නැහැ. අවශ්‍ය නම් හැබැයි ධර්ම දේශනාවක් කරලා උපදේශනයක් කරනවා. මේවා අපි හොඳට නිරීක්ෂණය කරපු දේවල්. ඇත්තටම ඉතින් මේ අපි වුණත් එහෙම වුණාම අපේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට කියනවා. ඒතකොට අර ඒ කිව්වහම නිකන් අර බර හැල්ලු වෙච්ච ගතියක්. බර හැල්ලු වෙච්ච ගතියක් තියෙනවා. බර අඩු වුණා. හැබැයි ඒකෙදි මෙහෙම අහගෙන හිටියට නෑ ගියන් කියලා වෙන වැඩක් එයා. අපි ඔය කියනවා හරිය වෙන වැඩක්. අපි චුට්ටක් වෙලා බලලා අපිට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා දැනුණාන් පස්සේ අපි කියන එක නවත්තනවා. සමහර අය ඉන්නවා එහෙම කියන්න බෑ. මොකද ඒක කියුවා කියන්නේ සතියන්තේ ජාතික පුවත්පතක දැම්මා වගේ තමයි. ඉතින් ඒකින්ද එහෙම කියන්න විදියකුත් නැහැ. විශේෂයෙන් සමහර තැන්වල එහෙම චරිතත් ඉන්නවනේ. ඒ නිසා කියන්නේ කාටද කියන එක පිළිබඳව පුජ්‍යලෙක් සොයා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම තරුණ වයසේ ඉන්න දරුවෝ මේ ගැටලුවට මුහුණ පානවා. ඒක මං හොඳාකාරවම දන්නවා. සමහර වෙලාවට පෞද්ගලික පන්ති කරන අවස්ථාවේ වුණත් මම පන්තියේ 4ට ඉවර වෙච්ච දවස්වල 4ට ඉවර වෙලා 6-7 වෙනකන් සමහර දවස්වල මේ එක්කෙනාට වෙන වෙනම ඉතින් එයා කියන ඒවා අහගෙන ඉන්නවා. ඔබ කිව්වා වගේ මාත් අමුතුවෙන් දෙයක් කියන්නේ කියන දේ අහගෙන ඉන්න එක. ඒගොල්ලන්ගේ පවුල් වල ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, පාඩම් කිරීමේ ප්‍රශ්න මේවා අහන්න කෙනෙක් නැහැ. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක හිර කරගෙන කාලයක් හිටියොත් මේ හිර කරගෙන මානසික ගැටලු හිර කරගෙන ඉන්නකොට ටික මොලේ රසායනික සංයුතිය වෙනස් වෙන්න ගන්නවා. ඒ තමයි දැන් අපේ මොලේ මම දන්නේ නැහැ තාම කියන්න ඔය හිත කියන එක තියෙන්නේ මොලේද වෙන කොහේ හරිද කියලා කියන්න මම දන්නේ නැහැ. මේ බටහිර මනෝවිද්‍යාවට අනුව මේ කතා කරන්නේ නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ දන්නවා මේ මොලේ හැදිලා තියෙන මේ වාගේ නියුරෝන රාශියකින්නේ. එතකොට මේ වගේ මහ විශාල නියුරෝන ප්‍රමාණයක් තියෙනවා. ඒ නියුරෝන දෙකක් අතර ආවේග සම්ප්‍රේෂණය වෙන්න තියෙන උපාගමය කියලා එකක්. එතනින් නිපද වෙනවා රසායනික ද්‍රව්‍ය ටිකක්. ඒවට කියන්නේ මෙන්න මේ වචනේ ස්නායු සම්ප්‍රේෂක. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා නියුරෝට්‍රාන්ස්මිටර්ස් කියලා. මේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් වර්ග ගණනාවක් මේ වන විට හොයාගෙන තියෙනවා. ඒකෙන් එකක් තමයි ඩෝපැමින් කියන සංයෝගය. අනිත් එක තමයි මෙතුමා සඳහන් කරපු සෙරටොනින් කියන සංයෝගය. තව තියෙනවා ගැමා ඇමයිනෝ බියුටයිරික් ඇසිඩ් ඔහොම වර්ග ගණනාවක් තියෙනවා. ඕනෑම නිරෝගී මිනිස්සෙක්ගේ මේවා තියෙන යම්කිසි අනුපාතයක් එහෙම නැත්නම් කිසියම් ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි මේ මානසික ගැටලු මෙයාට හැම වෙලේම පීඩා ගෙන දෙනකොට දිගින් දිගටම මෙයාට මේක කියන්න කෙනෙක් නැත්නම් ඇහුම්කන් දෙන්න කෙනෙක් නැත්නම් උපදේශයක් දෙන්න කෙනෙක් නැත්නම් දිගටම දැන් මේ මානසික ගැටලුව කයට බලපෑම් කරනවා. ඔහොම යනකොට මේක මේ දවසින් දෙකෙන් තුනෙන් වෙන දෙයක් නෙවෙයි. සමහරට මාස 6ක් 7ක් 8ක් හෝ අවුරුද්දක් විතර වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා ජීවිතේ අවුරුද්දක් විතර විඳවනවා මේ මානසික ගැටලු කියාගන්න නැතුව කාටවත්. අන්න එහෙම වෙනකොට මෙන්න මෙතන ආවේග ගමන් කරන්න දායක වන ස්නායු සම්ප්‍රේෂකවල තියෙන සංයුතිය වෙනස් වෙනවා. සමහර විට ඩෝපැමින් අඩු වෙලා සෙරටොනින් තියෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ මේ කෙමිකල් ඉන්බැලන්ස් එකක් වෙනවා. ආන්නේ ඇතිවන රසායනික අසමතුලිතතාවය තමයි මේ මානසික ගැටලුවෙන් පස්සේ ඒක මානසික රෝග කියන තත්ත්වයක් දක්වා යන්නේ. ඒ කියන්නේ බරපතල සයිකෝසීය මානසික රෝගී තත්ත්වයක් දක්වා යන්නේ. අන්න එතෙන්ට ඒ කියන්නේ සයිකෝසීය මානසික රෝගී තත්ත්වයක් දක්වා ගියොතින් හේම එයා එක්ක අර වගේ කතා කරලා ගැටලුව විසඳන්න බෑ. හේතුව එයාගේ මොලේ තියෙන රසායනික තත්ත්වය වෙනස් වෙලා. එතකොට මනෝවිද්‍යා උපදේශක කෙනෙකුට මෙයාට මුකුත් උපදේශයක් දුන්නට වැඩක් නැහැ. මොකද එයාගේ රසායනික සංයෝග වෙනස් වෙලා. එතකොට ඕනි වෙනවා මනෝවෛද්‍යවරයෙක් ඕනි වෙනවා. මනෝවෛද්‍යවරයෙකුට යොමු කරලා
බෙහෙත් දීලා තමයි ආපහු මේ බැලන්ස් එක නැති වෙච්ච එක නැත්නම් මේ රසායනික සමතුලිතතාවය ආය හදන්න වෙන්නේ. ඒතර ආය හැදුවන් පස්සේ එයා සාමාන්‍ය තත්යකටපත් වෙනවා. දැන් ඔය ડિප්‍රෙෂන් අපි කියන්නේ සිවියර් ડિප්‍රෙෂන් උග්‍ර මේ විෂාදය කියන තත්ත්වයේදී එහෙම අපි එයාට මොන උපදෙස් දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. අපේ වචන වලින් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි එයා ඒ තත්ත්වයටපත් වෙන්න කලින් මේ හරියේදී මනෝ වෛද්‍යවරයෙක් නෙමෙයි මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙකුට හෝ සාමාන්‍ය කෙනෙකුට උනත් කමක් නැහැ මේක කරන්න පුළුවන්. එයාගේ ගැටලුවට යම් සහනයක් දෙන්න පුළුවන් වුණොත් එයා මේ தത്വයටපත් වෙලා මේකේ අවසානය තමයි අන්තිම හරිය කෙලවර තමයි සියදිවි නසා ගැනීම දක්වා මේක උග්‍ර වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ වගේ අය ඕනි තරම් බේරගන්න අවස්ථා තියෙනවා. අපේ මේ සංකීර්ණ සමාජ ක්‍රමය තුල එකිනෙකා පරයා වේගයෙන් යන සමාජ ක්‍රමය තුල ඇත්තම කියනවා නම් දුක් ගන්නාරාල කෙනෙක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ දුක කියන්න කෙනෙක් නැතිකමයි තියෙන්නේ. එකක් නැතිකම අනිත් එක කාටද කියන්නේ? මේ දැන් අපි සමහර වෙලාවට ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ළමයා මේ වගේ ගැටලුවක් කියන්න ගියාන් පස්සේ ඒ ළමයා සමග හිතවත්කමක් ඇතිවීමෙන් සමහර විට ඒක ළමයාට අහිතකර ලෙස යොදා ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට අපිට කියන්න කියලා කියන්නත් බෑ. ඒ වගේ ගැටලුවක් තියෙනවා ඇත්තටම. ආතතිය අඩු කරගන්න කියලා ආතතිය වැඩි වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඕනි තරම් මම දැකලා තියෙනවා. ආතතිය නෙවෙයි මුළු ජීවිතේම සම්පූර්ණයෙන් නාස්ති වෙලා ගිය අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හරි පරිස්සමින් කරන්න ඕනි දෙයක්. ඉතින් හරිනම් මේ පාසල් වල ඉතින් මේකට හොඳ මනෝවිද්‍යා උපදේශකවරයෙක් ඉන්න ඕනි. දැනට ඉන්නවා පුහුණුවලත් පුහුණු කරන ලද අය ගුරුවරු දැන් ඉන්නවා. දැන් විශ්වවිද්‍යාල මට්ටමින් නම් මේ උපදේශනය සඳහා ඇත්තටම හොඳ ගුරුවරු ඉන්නවා. ඒක හදලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ක්‍රමවේදයක් මේ සමහර විට මේ මීට වැඩිය මට හිතන්නේ දියුණු වෙනවා නම් ඒ අවස්ථා ගන්න වැඩි වෙනවා නම් ඒක ගොඩක් හොඳයි. හැබැයි තවත් පොඩි අවුලක් තියෙනවා. මේ වගේ ගැටලුවකට ඒ වගේ මනෝ උපදේශකවරයෙක් හම්බ වෙන්න යනකොට ඒ මනෝ උපදේශකවරයෙක් හම්බ වෙන්න යන එකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ළමයා එහෙම ගිය ගමන් අනිත් උන් කියනවා උඹට පිස්සු වෙන්න ඇති කියලා. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් මානසික උපදේශකයෙක් හම්බෙන්න යනකොට සමහරවිට මේ යන ළමයා ඔහොම ගිහිල්ලා වටපිට බලලා මෙහෙම කවුරුවත් නැති වෙලාවෙ තමයි ඇතුළට යන්නේ. ඒ අපේ සමාජ ක්‍රමයේ හැටි. ඇත්තටම මෙයාට රෝගයක් නැහැ. මෙතනින් ප්‍රතිකාර කළොත් රෝගයක් ඇති වෙන එක වළක්වා ගන්න තිබුණා. නමුත් අපේ සමාජ ක්‍රමයේ ගොඩනැගිලා තියෙන විදිහේ අවුලක් මෙතන තියෙන්නේ. තරුණ ළමයින්ට අනිවාර්යයෙන්ම මේ ගැටලු ඕනි තරම් තියෙනවා. ඒ ගැටලු සඳහා යම්කිසි මනෝවිද්‍යාත්මක උපදේශනයක් නම් අත්‍යවශ්‍යයි. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ආකල්පමය ප්‍රශ්නයක් එතන තියෙන. හැබැයි ලෝකේ බොහෝ රටවල මේ උපදේශන කාර්යය සිද්ධ වෙනවා. ඒක ප්‍රසිද්ධිය සිද්ධ වෙනවා. දැන් අපි මේ අවස්ථාවේ ගෙදර ප්‍රශ්නයක් නම් අඹුසැමියන්ගේ ප්‍රශ්නයක් නම් අප යායුත්තේ මේ ස්ථානයටයි කියලා ඒක තව අය කියනවා යොමු කරනවා. ඒවා සිද්ධ වෙනවා. ඉතින් අපි එතනට යා යුතුයි. නමුත් මේ විෂයන් දැන් ටික ටික දියුණු වෙමින් පවතිනවා. මහාචාර්යතුමාලා ඒවා ආරම්භ කරන්නට එහෙමත් මුල් වෙලා තියෙනවා. ඉතින් ඒ උපදේශන පාඨමාලා තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ මේවා උගන්වනවා. විවිධ දේවල් සිද්ධ වෙනවා. දැන් ලෝක ඉතිහාසයේ ඔය සියදිවි නසා ගන්න ඕනයි කියලා හිතපු හැමදෙනාම ඒ වෙලාවේ සියදිවි නසා ගත්තා නම් මෙලහට ලෝක ජනගහනයෙන් භාගයට වඩා අඩු වෙලා. ඒ කියන්නේ සෑහෙන පිරිසකට ඕක ලක්ෂ ගාණක් මිනිසුන්ට මේ වෙලාවෙත් හිතෙනවා. ලෝකේ පුරා කාට හරි මේ වෙලාවේ ලක්ෂ ගාණක් පිරිසකට මම දැන් මැරෙන්න ඕන. මං සියදිවි නසා ගන්න ඕන කියලා. හැබැයි ඔක්කොම මැරුණොත් එහෙම ටික වෙලාවකින් භාගයක් තරම් හිතෙනවා. හැබැයි මේ හිතෙන වෙලාව තප්පර ගානක් වෙන්න පුළුවන් මේකට ගත වෙන්නේ. ඒක පන්න ගත්තොත් ඔබ දිනු. අනේ මොන වැඩක්ද මං කරන්න ගියේ. එහෙම හිතච්ච මිනිස්සුත් ඉන්නවනේ. ඈ සිය දිවින් අසා ගන්න ඔන්න මෙන්න තව පොඩ්ඩකින් ඉවරයි කියලා හිතලා එක්ක කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා තල්ලු කළා. එක්ක අම්මා ඇවිල්ලා ඇදලා දොර ඇරලා මොකක් හරි සිදුවීමකින් ඒ අවස්ථාව පන්න ගත්තයි. පස්සේ හිතන මොන මෝඩ වැඩක්ද මම මේ කරගන්න ගිහිල්ලා තියෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාව පන්න ගන්නේ කොහොමද? ඒකට අපට හිතුනොත් අපි ඒකට ඒ අවස්ථාවට මුහුණ දීලා ඒ අවස්ථාවේ තප්පර 10 වෙන්න ඕන පන්න ගන්න කොහොමද කියන එකට තමයි අපි සූදානම් වෙලා ඉන්න ඕන. ඒකට තමයි පෞරුෂත්වයේ හදා ගන්න ඕන. උපදේශන කාර්යය
ගැන සඳහන් කළා. පන්සල විහාරස්ථානයේ උපදේශන මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියා කරන ආකාරයත් සඳහන් කළා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔය කාරණාව සම්බන්ධයෙන් අපි පන්සල් හැටියට විහාරස්ථාන හැටියට අපිට අත්දැකීම් සෑහෙන තියෙනවා. මේ ගමේ ගම්වල ඔය පවුල් වල ඇති වෙනවා යම් යම් ප්‍රශ්න ගැටලු අඹුසැමියන් අතරේ සමහර වෙලාවට ඒගොල්ලෝ නිතර අඬදබර කරන අය, ඒ වගේම දූ දරුවෝ දෙමව්පියෝ අතරේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වෙලාවන් වල ඇතිවෙච්ච යම් යම් අවස්ථා කොතෙකුත් තියෙනවා. සමහර වෙලාවට පන්සලට එනවා ඒ නිවසේ බිරිඳයි ස්වාමි පුරුෂයයි දෙන්න බොහෝම විරසක වෙලා මරා ගන්න තරමට ගහගෙන බැනගෙන දික්කසාද වෙන තත්වයට ඇවිල්ලා මේක ඇවිල්ලා අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ මේ ගෑණිත් එක්ක මට ඉන්න බෑ. ගෑණි කියනවා මේ මිනිහත් එක්ක මට ඉන්න බෑ. අනේ හාමුදුරනේ පන්සලට ආයේ හාමුදුරන්ට කියලා මේකට විසඳුමක් ලබා ගන්න කියලා ඔහම එන අය අප්‍රමාණව ඉන්නවා. ඇවිල්ලා අත් වශයෙන්ම මේ වෙලාවේදී අපි කාරණා තේරුම් අරගෙන දෙගොල්ලත් එක්ක කතා බහ කරනකොට ඇතිවෙච්ච ඒ මනෝභාවයන් පිළිබඳව හිතනකොට බොහොම සුළු සිද්ධියක් කරනකොටගෙන ඒ අය විශාල අඬදබරයක් බවට පත් කරගෙන ඒ තුලින් ජීවිතවලට තමන්ගේ පෞල් ජීවිතය පවා විනාශ කර ගන්න තත්වයට ආපු එවන් වූ අවස්ථා කොතෙකුත් තියෙනවා. අපි අත් වශයෙන්ම කරුණු කාරණා අවබෝධ කර දෙනකොට ඒ අය ඒවා අවබෝධ කර ගැනීම තුළින් අර ආපු තමන්ගේ ආවේග සියල්ල මැඩපවත්වාගෙන දෙන්න බොහෝම සිනාමුසු මුහුණින්. ඉතින් අපි අවසානයේ පිරිත් නූලක් ගැට ගහලා ආශිර්වාද කළා. මින් පස්සේ යොමු කරගන්න එපා. ඒ කිව්වන් පස්සේ හරි හොඳ සිහිනුවණකින් ඒ දෙන්න බොහොම සුහදශීලීව යන අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඔය තරුණියෝ වගේ අයත් වෙනවා. එන්නේ මොනවා හරි ඒ අයගේ මහා මානසික අවුල් ඇති කරගෙන ඒ අවුල් තුල ඒවා ලියා ගන්න බැරුව සමහර වෙලාවට සියදිවි නසා ගන්න මට්ටමින් එන්නේ. ඉතින් ඇවිල්ලා ඒ කියන දේවල් අපි අහනවා. සියල්ල අහගෙන ඉඳලා අපි තේරුම් ගන්නවා මේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. තේරුම් අරගෙන අත වශයෙන්ම ඒ වෙලාවේදී පොඩි සහනයක් පිරිත් ගාතාවක් කියලා පිරිත් නූලක් බැන්දම අර සියලුම තියෙන අසහන සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් වෙලා හොඳ නිකන් ප්‍රකෘති මනසක් ඒ පුද්ගලයා තුළ ඒ තැනත්ත තුළ ඇති වෙනවා. ඉතින් ඒ වගේ මේ පුද්ගලයන් පිළිබඳව හිතනකොට මේ වගේ දේවල් සුලභයි. ඒත් වශයෙන්ම අද රටේ සමාජයක් හැටියට ගත්තන් පස්සේ මේ සමාජය අද පවුල කියන මේ සමාජ ඒකකය තුළ මහා විශාල පරිහානියක් තියෙනවා. දෙදරීමක්. ඒ දෙදරීම තියෙන්නේ විවිධ ප්‍රශ්න නිසා. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා. බිරිඳ බැහැ වෙලා. ඒ වගේම සමහර වෙලාවට සොරකමට මංකොල්ල කෑම වලට ලක් වෙලා සිරගත වෙලා. සිරගෙවල් වල. ඒ වගේම තවත් එක ගැටලු වලට මුහුණ දීලා එක ගෙදරක් ගත්තන් පස්සේ ගැටලු රාශියක් මේ සියල්ල තුල ඒකේ විපාකයට පත් වෙලා තියෙන්නේ ගෙදර දරුවා ළමයා ඒයින් විශාල පීඩනයකට අද පත් වෙලා තිනවා. ඒ තුල දැන් බැලුවන් පස්සේ අද මුළු මහත් ළමා සමාජයේම මානසික ආතති භාවයකට පත් වෙලා තියෙනවා සමස්තයක් හැටියට ගත්තන් පස්සේ. ඒකට ප්‍රධානම හේතුව තමයි තමන්ගේ නිවස හරියාකාරව දෙමව්පියන් දරුවා පිළිබඳව හරියට අවබෝධයකින් තොරව තමන්ගේ දෙමහල් හැටියට කටයුතු කාරණා නිසි ලෙස අනුගමනය නොකරමින් තමන්ගේ පවුලේ කටයුතු සිද්ධ කිරීම නිසා. ඒ නිසා ඒ දරුවෝ අද නොමග ගිහිල්ලා. ඒ තුලින් ඉගෙනුම ලබන දරුවා පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි විශේෂයෙන්ම අද සුලභවම දකින්න ලැබෙනවා දෙමව්පියවරුන් තමන්ගේ දරුවන්
නොමනා කටයුතු වලට යොදා ගන්නවා. මම උදාහරණයක් හැටියට කියනවා මම පාසල් අධ්‍යාපනය තුළ ඉගැන්වීම් කරන කාලය තුලදී මම එක්තරා පාසලක ඉගැන්නුවා උගන්වනකොට හැමදාම ළමයි අපිට හමු වෙන වගේ ළමයි බොහෝ රාශියක් ප්‍රමාද වෙලා එනවා ඉස්කෝලේ. ප්‍රමාද වෙලා එන මේ ළමයි පිළිබඳව විශේෂයෙන් අවධානයට යොමු කළා අපි ඒ ළමයින් සමග පෞද්ගලික අරගෙන කතා බහ කරනකොට ඒ දරුවා කියනවා හාමුදුරනේ අද බඩු ටික ගෙනිච්චයි අම්මලා දීපු ඒක බෙදා දීලා තමයි ඉස්කෝලේ ආවේ කියලා. ඉතින් අපි අහන මොනවද පුතේ මේ බඩු? මේ බඩු මොනවද කියලා කියන්නේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කාර්ය දෙමව්පියවරුන් නැත්නම් අම්මා හෝ තාත්තා හෝ දරුවන් ලවා සිද්ධ කරන ව්‍යාපාරවල තියෙනවා. ඒ වගේ සිද්ධි තියෙනවා. ඊළඟට මේ නාගරික මම කොළඹ උතුර වගේ ප්‍රදේශවල මම හුඟක් කාලේ අවුරුදු 5ක් විතර හිටියා. ඒ ප්‍රදේශයේ තුල තියෙන සමාජමය තත්ත්වය ගත්තන් පස්සේ අතිශයින්ම සංකීර්ණයි, ව්‍යාකූලයි, බොහොම ඒ ව්‍යාකූල තත්ත්වයන් තුල දරුවන්ට දෙමව්පියන්ට ඒ තියෙන සමාජ පරිසරය තුල කටයුතු කිරීමේදී විශාල ගැටලු සමහරලාට එක ගෙදර පවුලක් ගත්තන් පස්සේ පවුලේ පවුල් කීපයක් ඊළඟට ළමයි රාශියක් එක කාමරයක් නැත්නම් කාමර දෙකක් මේවා තුල තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනය තුලත් කටයුතු කරන්නේ දෙමව්පියන්ගේ ජීවිත ගත කරන්නේ ඒ වගේම අඹුසැමියන් හැටියට කටයුතු කරන්නේ මේ සියල්ල තුල තමයි මේ දරුවා හැදෙන්නේ වැඩෙන්නේ අර සියල්ල දකින මේ දරුවාගේ මානසික තත්ත්වයේ කොයි ආකාරයට වෙන්න පුළුවන්ද මෙන්න මේක තමයි මානසික ආතතිය මේ දරුවන් තුල තියෙන ඊළඟට දෙමව්පියවරු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට මත් වතුර වලට ඇබ්බැහි වෙලා ඒවාට ගොදුරු වෙච්ච මේ දෙමව්පියෝ එක්ක ජීවත් වෙච්ච මේ දරුවොත් කුඩා කාලේ ඉඳලාම මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ඒ දරුවනොත් අර දෙමව්පියන්ගේ ආభాෂයට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කරලා මේ දරුවෝ ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ඇවිල්ලා පන්ති කාමරේ ඉගෙන ගන්නවා. ඇවිල්ලා පන්තියේ වාඩි වෙනවා ඩෙස් එකේ පුටුව තියාගෙන ඒ පුටුවේ වාඩි වෙලා වාඩි වෙච්ච ගමන් ඒ දරුවා ගුරුවරයා කියන දේ අහගෙන ඉන්නවාද නැද්ද කියලාවත් අඩු ගන්න හිතන්නට නොහැකි මට්ටමින් තමයි ඒ දරුවාගේ ගතවීම සිද්ධ වෙන්නේ. මොකද බලාගත්තත් බලාගෙන ඉන්නවා. කල්පනා කරනවා. නිදා ගන්නවා. නිදි කිරා වැටෙනවා. ඔළුව ඩෙස් එකට තියාගෙන බුදියනවා. මෙන්න මේ වගේ අප්‍රමාණ දරු පරපුරක් අද මේ වගේ බරපතල තත්වයකට ගොදුරු වෙලා මත්ද්‍රව්‍ය හේතු කොටගෙන මේවට ඇබ්බැහි වෙලා ඒ දරු පරම්පරාව සම්පූර්ණයෙන්ම මානසික ආතතිභාවයකින් පෙළෙනවා අපේ මේ පාසල් අධ්‍යාපනය තුළ. මේ පාසල් අධ්‍යාපනය තුළ අද ඉතාම සුලභ දෙයක් මේක. කොහොම මේ කාරණාව ඇත්ත වශයෙන්ම අද කොයි ආකාරයකින් මේ රටින් තුරන් කරනවද කියලා හිතා ගන්නට නොහැකි මහා පුදුම අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ අද විශාල සංවාද ඇති වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ මේ පිළිබඳ විමර්ශන ඇති වෙලා තියෙනවා. ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙන් ඇබ්බැහිවීම ගැන අප කතා කළා පියවර කීපයකින් ඒ වැඩසටහනේදීත් මේ කාරණාව කතා බහ කළා. අපි මානසික සුවය ගැන කතා කරමින් ඉන්නවා. මේක එක පාඩමක් වැඩසටහන් දෙකක් හැටියට තමයි අපිට සංවිධානය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. තව කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. ආතතිය ඇති වෙන්නේ කොහොමද? ඒවට ප්‍රතිකාර මොනවද? ඇති වෙන්න ඉස්සෙල්ලා අපි මොනවද කරන්න ඕනේ? අපි සූදානම් වෙන්නේ කොහොමද? කියන කරුණු කාරණා අපිට කතා කරන්න හැකියාව තියෙනවා. අපි ඊළඟ වැඩසටහනේදී මේ කරුණු ටික කතා කරමු. ශාස්ත්‍රපති පූජ්‍යපාද අග්‍රහැරේ කස්සප නායක ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමතියි. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය
ගාමිණී හපුආරච්චි මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමතියි. ඒ වගේම දර්ශනපති පුෂ්පික අරවින්ද මහත්මයාට, අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස් ජනනායක මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමතියි. මේ පාඩමේ ඉතිරි කොටස සමග ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙ මුණ ගැහෙමු. ආයිබෝවන්.